තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි අපි සියලු දෙනාම දැන් මේ මොහොතේදී සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ ධර්මයෙන් ටිකක් කතා කරලා සාකච්ඡා කරලා ඒ නිබර ස්වභාවයකට පත් කරගන්නට ඒ තුලින් ජීවිතයට ප්‍රතිපදාවක් ඇටියට එකතු කරගන්නේ කොහොමද කියන කාරණාව දැනගන්නට. ඒ නිසා විශේෂයෙන්ම මතක් කරනවා අද මම පෙන්වලා දෙන්න හදන ධර්ම කරුණු ටික ගොඩාක් සියුම් ස්වභාවයක් තියෙන්නේ. අද දේශනාව තුළදී ඉලක්ක වෙන්නේ අනුශය ධර්මය කියන එක පොඩ්ඩක් දුරු කරන්නට කොහොමද කරන්නේ කියන කාරණාව ගැන. හරි. අපි එතෙන්දී මෙහෙම මතක් කළොත් මම මේට පෙරදී මාර්ගයක් වඩන්ට ඉස්සෙල්ලා චතුරාර්ය සත්‍ය අවබෝධය අවශ්‍යයි. ඒකට පටිච්චසමුප්පාද දැක්ම අවශ්‍යයි කියන ටික පෙන්නලා තියෙනවා. එතකොට ඒ පිළිබඳව හැම කෙනෙක්ම වගේ දැනුවත් ඇති කියන කාරණාවත් මතක් කරනවා මෙතෙන්දී. ඒ පිළිබඳ දැනුම ඇති කරගන්න කියන කාරණාවත් මතක් කරනවා. ඊට පස්සේ මම මතක් කළා මාර්ගයේ වඩනකොට දුක පිරසෙන් දැකලා සමුදය දුරු වෙලා නිරෝධය සාක්ෂාත් වෙනවා කියන ටික අමුතුවෙන් කරන්න අවශ්‍ය නැහැ. මාර්ගයේ වඩනවා කියන කාරණාව තුල තියෙන ඔන්න ඔය ටික කරන එකයි කියන එක මතක් කළා. එහෙම කළා පටිච්ච සමුප්පාද චක්‍රය නැත්තම් සංසාර චක්‍රය නතර කරන එක. ඊට පස්සේ මාර්ගයක් වඩනවා කියනකොට එතන තියෙනවා සතිස් බෝධිපාක්ෂික ධර්ම 37ක්. ඒ වගේම විසුද්ධි සප්ත විසුද්ධියක් විසුද්ධි 7ක් පිරෙන්නට ඕනේ. ඒ වගේම විදර්ශනා ඥාන 9ක් වැඩෙන්නට ඕනේ. මේ වගේ තව ගොඩාක් පැතිකඩවල තියෙනවා. එතෙන්දි මම මතක් කළේ මේ ස්කන්ධයන්ගේ උදේවැය බලනවා කියන ධර්මතාවය කරනකොට ඒ මාර්ග අංග අනුපූර්ව ඉබේම පිරීමට යනවා. ඒ පැත්ත ගැනත් වෙනම අමුතුවෙන් විශේෂ මහන්සියක් වෙන්න ඕනේ නැහැ. අර පැත්තෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයත් සම්පූර්ණ කිරීමට යනවා. මේ පැත්තෙන් මාර්ගාංග ටික සම්පූර්ණ වැඩිවීමට යනවා. සතිස් බෝධිපාක්ෂික ධර්ම සප්තවිසුද්ධි නව මාර්ගදර්ශන ඥාන කියන ටික වැඩිවීමට යනවා. ඒ සඳහා අපි කරන්න ඕනේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ ඇති කරගන්න එක කියන එක මම කලින් මතක් කළා දැනුත් මතක් කරනවා. මොකද මේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ කියන එක බුදුරජාණන් වහන්සේ මේ ශාසනය අතිශය සුවිශේෂී තැනක් හැටියට තමයි පෙන්වලා තියෙන්නේ. ඒකේදී අර අපි මතක් කළේ කොච්චරද කියනවා පුතඥ කෙනෙක් ස්කන්ධයෙන් උදේ බැලුවොත් සෝවාන් වෙනවා. සෝවාන් කෙනා සකදාගාමි කෙනා අනාගාමි කෙනා ආර්ය රහතන් වහන්සේට දිට්ඨ ධම්ම සුඛ විහරණය පිණිස පවතිනවා. ඒ වගේම පංච උපාදාන ස්කන්ධය ඇතිවීම නැතිවීම දෙක නොදැන අවුරුදු 100 ජීවත් වුණත් ඒ ජීවිතය පංච උපාදාන ස්කන්ධය ඇතිවීම නැතිවීම දැනගෙන එක දවසක් ජීවත් වුණත් වටිනවා කියලා පෙන්නකොට මොනතරම් සුවිශේෂී තැනක් මේ පංච උපාදාන ස්කන්ධය උදේවැය දකින්නවා කියන කාරණාව තුළ පෙන්වලා තියෙනවද කියන එක බලන්නකො. ඒ කියන්නේ මුළු දුක සම්පූර්ණම අයින් කළා. සම්මා දුක්ඛක්ඛය ගාමිනිය මනාව දුක් ගෙවීමට පමුණුවන මනාව දුක් ගැනීමට පමුණුවන කියලා තමයි මේ ස්කන්ධෙන් උදේවැය හඳුනන්නේ. එතකොට මනාව දුක් ගෙවීමට පමුණුවන නිවන සාක්ෂාත් කරලා දෙන එකම ධර්මතාවය තමයි මේ ස්කන්ධෙන් උදේවැය. අපි ඒ ටිකක් ඒ ධර්මතාවය මොකක්ද කියන කාරණාව බලමු. මම මේ වැඩි වටපිටාව නැතුව මාර්ගයටම ආවේ අපි අනිත් මේට පෙර තැන්වලදී ඊට අදාළ පරිසර ගැන අපි ටිකක් කතා කරලා තියෙන නිසා. එතකොට එතන පෙන්වනවා කන බොන ආහාරය නිසා රූපය හැදෙනවා
හැදෙනවා. ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික හැදෙනවා. ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා නාම රූප දෙක නිසා විඥානය. ආහාරය නැති වෙනකොට රූපය නැති වෙනවා. ස්පර්ශ නැති වෙනකොට වේදනා සංඥා චේතනා නැති වෙනවා. නාම රූප දෙක නැති වෙනකොට විඥානය නැති වෙනවා කියලා ස්කන්ධයන්ගේ උදේ බලන්ට කියලා පෙන්නලා තියෙනවා. අපි මම ඕක විස්තර කරන්න කලින් මේ ටික අවශ්‍යයි කියලා පොඩ්ඩක් හිතුනේ. මෙහෙම පෙන්වන්නට හේතුව තමයි මේ ලෝකයේ අනුශය වෙන තැනක් තියෙනවා. ලෝකයට කවදාවත් දැකීමට දැනීමට ලෝකයට කවදාවත් හම්බ නොවන පැත්තක් තියෙනවා. ලෝකයට කවදාවත් දැකීමට දැනීමට ආවෙත් නැති එන්නේත් නැති පැත්තක ඒත් නොදන්නා කම කියන එක ඇසුරු වෙන සිද්ධියක් තියෙනවා. ඒකට කියනවා අනුශය කියලා. මේ අනුශය කියන එක කිසිම වෙලාවක ලෝකයට දන්නා දක්නා කම මත පවතින කෙලෙසයක් නෙමෙයි. අනුශය කියන මට්ටම ලෝකයේ දන්නේවත් නැහැ. ලෝකෙ කිසිම කෙනෙක් දන්නේවත් නැහැ අනුශය කියන මට්ටම. හැම වෙලාවෙම. එතකොට ඒ අනුශය කියන එක යෙදුනහම මේ ලෝකයා තියෙන මේ විදිහට ස්කන්ධයෙන් උදේ පෙන්වන්නේ සම්පූර්ණම සංකත ධාතුව කියන කාරණාව කියන තැනින් ගලවලා පෙන්වන්නට. මොකද ලෝකෙට හිතෙන්නේ අපි ඉපදෙන්න ඉස්සෙල්ලා මේ ලෝකයේ තිබුණා තියෙන ලෝකිකයි අපි ජීවත් වෙන්නේ කුසල කුසල කර්ම කරගෙන හොඳට නරකට අපි තියෙන ලෝකයක ජීවත් වෙනවා. අපි මැරලා යනවා ලෝකේ තියනවා කියන තැනක මේ ලෝකේ පවතින. එතකොට බුදුරජාණන් වහන්සේට ඉඳිපෙන්නේ චස්සු ලෝකෝ සමුප්පන්නෝ ආයතන හය උපන්න කල්ලි ලෝකේ උපන්න. ඡන්නමේව උපාදාය මේ ආයතන හය ඇසුරු කරගෙන ලෝකේ පවතිනවා. චස්මි ලෝකේ විහඤ්ඤති ආයතන හය තියෙන කල්ලිම ලෝකයා වෙහෙසට දුකටපත් වෙනවා. එතකොට මේ ආයතනයන්ගේ නැති තැන ආයතනයන්ගේ නිවීමම නිරෝධයම නිවනයි කියන තැනකින් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ලෝක නිරෝධය කියලා. හරි. මම ඔය ටික මතක් කළේ මේ ස්කන්ධයන් උදේවැයට අවශ්‍යයි මොකද්ද මෙන්න මේ ලෝකය තුල පවතින සිද්ධිය ගලවලා දාන්න කියන කාරණාව පෙන්වන්නට. එතනදී කන බොන ආහාරය නිසා රූපය හැදෙනවා කියන සිද්ධිය අපි ගත්තොත් කන බොන ආහාරය අපේ ජීවිතේ සම්බන්ධ වෙන්නේ කොතෙන්ටද කියලා අපි ගත්තාම මම ස්කන්ධයන් උදේ විස්තර කරන්නට කලින් දැනුමට පොඩි මේ කාරණාවක් මතක් කරනවා ආහාර චක්‍රය කියලා එකක්. මේ ගැන පාඩම් කරන්න එපා. දැනුමක් තියාගන්න මහන්සි වෙන්න ඕනේ. නම් දැනගෙන තියාගන්න. ආහාර චක්‍රය කියලා එකක් තියෙනවා. චක්‍රය කියන රෝම. අපි කියමු ඔක ඕනම තැනකින් පටන් ගන්න පුළුවන්. එතනදී කන බොන ආහාරය කියන එක ආහාරය නිසා රූපය හැදෙන අපි කියමු කන බොන කබලින්ක ආහාරය ස්පර්ශ ආහාරයට ආහාරයක් ස්පර්ශ ආහාරය මනෝ සංචේතන ආහාරයට ආහාරයක් මනෝ සංචේතන ආහාරය විඥාන ආහාරයට ආහාරයක් විඥාන ආහාරය ආපහු කබලින්ක ආහාරයට ආහාරයක් කියලා චක්‍රයක් තියෙනවා රෞම කබලින්ක ආහාරය ස්පර්ශ ආහාරයට ආහාරයක් ස්පර්ශ ආහාරය මනෝ සංචේතන ආහාරයට ආහාරයක් මනෝ සංචේතන ආහාරය විඥාන ආහාරයට ආහාරයක් විඥාන ආහාරය කබලින්ක ආහාරයට ආහාරයක් කියලා රෞමක් තියෙනවා. ඒකෙන්දී හැම වෙලාවෙම මේ ආහාරය අනිත් ආහාරයට ආහාරයක් වෙන්නේ නැහැ ඍජුවම. වක්‍රාකාරව උපකාරක ධර්මයක් ඇතුව. අපි මෙහෙම කිව්වොත් කබලින්ක ආහාරය නිසා ආයතන හැදෙනවා. ආයතන නිසා ස්පර්ශ වෙනවා. එතකොට කබලින්ක ආහාරය ස්පර්ශ ආහාරයට ආහාරයක් උනේ ආයතන ටික හදලා අතරමැදියෙක් වෙලා. ස්පර්ශ ආහාරය මනෝ සංචේතන ආහාරයට ආහාරයක්. ස්පර්ශ ආහාරය කෙලිම මනෝ සංචේතන ආහාරයට ආහාර වෙන්නේ. ස්පර්ශය නිසා වේදනා සංඥා හට ගන්නවා.
වේදනා සංඥාවන් තියෙනකොට ඊට හිතනවා කියන මනෝ සංචිතන ආහාරය හැදෙනවා. මනෝ සංචිතන ආහාරය විඥාන ආහාරයට ආහාරය. මනෝ සංචේතන ආහාරය නිසා කෙලින්ම විඥාන ආහාරය වෙන්නේ. මනෝ සංචේතන ආහාරය නිසා ත්‍රිවිධ භවය ගෙනත් දෙනවා. ත්‍රිවිධ තණ්හාව ගෙනත් දෙනවා. ත්‍රිවිධ භවය ත්‍රිවිධ තණ්හාව නිසා විඥාන ආහාරය හැදෙනවා. විඥාන ආහාරය කබලින්ක ආහාරයට ආහාරය. විඥාන ආහාරය කෙලින්ම කබලින්ක ආහාරයට ආහාරයක් වෙන්නේ. විඥාන ආහාරය නිසා ප්‍රතිසන්දි නාම රූප දෙක හැදෙනවා. නාම රූප දෙක නිසා කණ්ඩ බොණ්ඩ දෙන්න වෙනවා. කබලින්ක ආහාරය දෙන්න වෙනවා. ඒ නිසා විඥාන ආහාරය කබලින්ක ආහාරයට ආහාරයක් කියලා ආහාර චක්‍රයක් තියෙයි. ඒක දැනගෙන තියාගන්න ඕගොල්ලෝ දන්නේ නැත්නම් මේ විදිහට ඕනම තැනකින් ආහාරය පටන් අරගෙන විස්තර කරන්න පුළුවන්. හැබැයි ඍජුව නෙමෙයි අතරමැදි උදව් කරගන්න. එතකොට අපිට මේකේ තැනක් ඕනේනේ. ඒ හින්දා අපි මෙතනින් ගන්නවා පුරාණ කර්මයට හටගත්ත කර්මය කියනකොට මනෝ සංචේතනාහාරය නිසා කර්ම විඥානය හැදුනා. ප්‍රතිසන්දි කර්ම විඥානය. එතකොට ඒ කර්ම විඥානය කබලින්ක ආහාරයට ආහාරයක් වෙනවා කියන තැනින් අපි ගත්තාම විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් මව කුසට බැසගත්තට පස්සේ විඥානය නිසා මොකද වෙන්නේ? නාම රූප දෙක හැදෙනවා. ඔන්න මව කුසක කය සවිඥානික වුණාම ඔන්න දැන් තමයි අපි ස්කන්ධයෙන් උදේවැය කතා කරන්න යන්නේ. මම මේ ආහාර රටාව බහලන්නේ කොහොමද කියන එක පෙන්වන්න චක්‍රය පෙන්වන්නේ. ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ මව කුසට බැසගත්තට පස්සේ කය සවිඥානික වෙනවා. ප්‍රතිසන්දි නාම රූප දෙක හැදෙනවා විඥානයේ නිසා. එතකොට ප්‍රතිසන්දි නාම රූප දෙක මේ කය සවිඥානික වුණාම ඒ නාම රූප දෙකේ වර්ධනය සඳහා නාම රූප දෙකේ පැවැත්ම සඳහා කබලින්ක ආහාරය දෙන්න වෙනවා. මව කුසකදී නම් මවගේ පෙකෙන වෙල හරහා ලැබෙන්නේ සියුම්ව මේ කන බොන ආහාරයම තමයි. ඊට පස්සේ ලොකු වෙනකොට බත් පාන් කව්පි මුංගට වගේ දේවල් අපි ආහාරයට ගන්න වෙන්නේ මොකද්ද? මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ආයතන ටික හැදෙනවා. ආයතන ටික හැදෙනවා. කන බොන ආහාරය නිසා මොකද වෙන්නේ? ආයතන ටික හැදෙනවා. ආයතන ටික හැදෙනවා. එතකොට දැන් අපි ස්කන්ධයන්ගේ උදේවැයේදී පෙන්නවා රූපය කියන එක. චත්තාරෝච මහ භූතා චතුර්ණංච මහ භූතං උපාදාය රූපං. සතර මහා ධාතු සහ උපාදාය රූපයි. කිව්වහම ඒකෙදි දකින්න ඕනේ රූප කියනකොට ඇහත් රූපයත් කනත් ශබ්දයත් නාසයත් ගන්ධයත් දිවත් රසත් කයත් පොට්ටබ්බයත් කියන මෙන්න මේ දස ආයතන ටික දස රූප ගණ්ඩ රූප කියලා. කන බොන ආහාරය නිසා තමයි මේ රූප හැදෙන්නේ. කන බොන ආහාර නිසා රූපය හැදෙන්නේ. ඊට පස්සේ ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන ධර්මතා ටික හැදෙනවා. නාම රූප නිසා විඥානය වෙනවා කියන සිද්ධිය ගත්තාම ඒක අපේ ජීවිතයෙන් අපි දැක්කොත් මේ කන බොන බත් පාන් කව්පි මුංගට කියන ආහාරය නිසා කර්මජ රූපයක් වූ ඇහි පැවැත්ම තමයි වෙන්නේ. ඇහැ කර්මජ රූපයක් හේතුයි. ආහාරය කියනක ප්‍රත්‍ය කරගෙන තියෙන්නේ. ආහාර ප්‍රත්‍යයයි. එතකොට කන නාසය දිව ශරීරය කියන මෙන්න මේ කර්මජ රූප ටික ආහාර ප්‍රත්‍යයෙන් හැදෙනවා. මේ ඇහෙන් රූප ටික හැදෙනවා කියන තැනදී කනබුන ආහාරය නිසා ඇහැ හැදෙනවා කියනකොට හිත භවංග මට්ටමේ නාම රූප දෙක තියෙන තැනට තමයි කනබුන ආහාර දෙන්නේ. ආහාර දෙනකොට තමයි ආයතන ටික හැදෙන්නේ. පටිච්ච සමුප්පාදේ තේරුම් ගන්න විඥාන නාම රූප සලආයතන කියන ටික ප්‍රතිසන්දි විඥානී ඒ කිව්වේ. එතකොට ඔය දැන් කිව්වේ විඥාන කියනකොට චක්කුසෝත ගන්න නෙමෙයි ප්‍රතිසන්දි විඥානේ නාම රූප කියනකොට ප්‍රතිසන්දි විපාක නාම රූප දෙක. එතෙන්ට තමයි කන බොන ආහාර පාන තියෙන්නේ.
වෙනකොට ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ආයතන ටික හැදෙනවා මනස කියන ආයතන ටික හැදෙනවා විශේෂයෙන් රූප ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන ටික හැදෙනවා මේ ආයතන ටික හැදෙන්නේ කර්මජ රූපයක් හැටියට මොකටද දන්නවද අපිට විපාක විඳින්ට ශේස්ත්‍රය හදන්න කම්මං කෙත්තං කර්මය කියන්නේ කෙත විපාක විඳින්න කෙත හදන්නේ මේ කර්මය ඒ කිව්වේ මෙන්න මේ ඇහැ හැදෙනවා කියන කොට කන බුන ආහාරය නිසා රූපය හැදෙනවා කියලා කියන්නේ කන බුන ආහාරයෙන් ඇහැ නැමැති යන්ත්‍රයක් හදනවා මොකේටද රූප හදන්න පුළුවන් විදිහට ඇහැට පෙනෙන රූප ගත්තාම වර්ණ සටහන කියලා අපි කියන්නේ ටීවී එකේ පෙනෙන රූපේ වගේ රූප කියලා අපි කිව්වේ නිල් පාට කහ පාට රතු පාට පේනවා දිග රවුම් හතරස් වගේ රූප තියෙනවනේ එතකොට මෙන්න මේ පෙනෙන රූපය ගත්තාම මේ රූපය කියන එක කන බුන ආහාරය නිසායි හැදිලා තියෙන්නේ කියලා කියන්නේ කන බුන ආහාරයෙන් හැදුනේ ඇහැ ඇහැ තමයි දැන් නියෝජනය වෙන්නේ කන බුන ආහාරය හැටියට ඇහැ තමයි නියෝජිතය වෙන්නේ මේ රූපයක් හදන්න වර්ණ රූපයක් හැදෙනකොට ඒ රූපය කියන එක හදන්නේ මෙන්න මේ ඇහි එතකොට කන බොන ආහාරය නිසා ආයතන හැදෙනවා කියලා කියන්නේ ඇහැ හැදෙන්නේ හැබැයි ඇහි ස්වභාවය ඇහැ හැදුවේ නිකමට නෙමෙයි මොකකටවත් නෙමෙයි මම පස්සේ උපමාවක් කියලා දෙන්නම් ඇහෙන් කරන්නේ රූපයක් හදන එක ඊට පස්සේ හැබැයි තාම ස්පර්ශයක් වෙලා නැහැ දැන් ඇහෙන් කන බොන ආහාරය නිසා ඇහැ හැදුනා ඇහෙන් මොකද කරන්නේ බාහිර රූප ආයතනයක් හදනවා රූප ආයතනයක් හදනවා ඊට පස්සේ ඇහත් රූපය දෙක තියෙන තැනට හිත ඊට අනුගතව උපන්නාම ඔන්න ස්පර්ශය කියලා කියනවා සලආයතන පච්චය පස්ස ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා හට ගන්නවා කියලා කියන්නේ ඔන්න ඒ රූපේ පේනවා ඊට පස්සේ පෙනෙන දේ දැනගන්නවා ඔය ටික මම ආපහු මෙහෙම පැත්තකින් ඇවිල්ලා පටන් ගන්න මේ මතක් කරන්නම්කෝ අපි කියමු ඉස්සර ගත්ත අපේ උපමාවම අපි ගමුකෝ තව ටිකක් දියුණු කළා අපි ටීවී බලනවනේ ටීවී බලලා තියනවනේ හරි එතකොට අපි ටීවී එක දිහා බලනකොට අපිට රූපයක් පෙනෙනවා බැලුවාම එතකොට ඒකේ තියෙනවා සත්ව පුද්ගල නොවන වර්ණ සටහනක් හැඩ සටහනක් පේනවා අපිට පේනවා එතකොට දැන් ටීවී එකට රූප කොහෙන්ද කියලා බලමු අපි ටීවී එකට රූප කොහෙන්ද කියලා බලමු අපි දන්නවා ඔය රූපවාහිනී මධ්‍යස්ථානයකින් යම් වැඩසටහනක් විකාශනය කරනකොට ඒක තරංගයක් හැටියට විද්‍යුතයක් හැටියට විසිරුවා හරින්නේ. එතකොට ඒකත් පෙන්නනවා දැන් අපි ලොකු කණුවක් අරගෙන කණුවකින් ඒකේ වේගවත් බව සඳහා සමහරට පොළොවට තමයි මේ විද්‍යුතිය යොමු කරන්නේ. පොළොවේ හැපිලා වේගෙන් විකාශනය වෙනවා. එතකොට අහසේ ඒ රූපවාහිනී මධ්‍යස්ථානයේ නිසා විසිරුවා හරිනවා ආලෝක ධාරාවක් නැත්තම් විද්‍යුතිය ඔකට කියන්නේ චුද්ධ තරංග කියලා. මම හරියට දන්නේ මම අහලා දැන් තරමට එහෙමයි නැත්නම් ඒක සකස් කරලා මට කියන්න පස්සේ එතකොට ওই පිළිබඳව තව ටිකක් දන්න කෙනෙක් ඉන්නවා නම් පහු කාලෙදි මාවත් දැනුවත් කළාට කමක් නැහැ මට ඉතින් එච්චර තේරෙනවා මදි නමුත් මට තේරෙන විදිහට ඒ තරංග ස්වභාවයෙන් තියෙන තැනක රූප නැහැ අන්නේ තරංග රූපයක් බවට පත් කරලා ගන්න පුළුවන් ඒ තරංගයේ රූපයක් බවට පත් කරන්න පුළුවන් මැෂින් එකක් තමයි මේ රූපවාහිනිය කියලා කියන්නේ. ඉතින්
තරංග කියන තැනක රූප තිබුණා නම් මෙහෙම මැෂින් ඕනේ නැහැ. කෙලින්ම ඒක බලන්න පුළුවන් අපිට. නමුත් ඒක පෙනෙන්නේ නැහැ. ඒ තරංගයක් විද්‍යුතයක් ශක්තියක් වගේ තැනක තමයි තියෙන්නේ. ඒ විද්‍යුතයේ ශක්තිය තරංගය කියන එක තියෙන තැනක ඩොට් ටිකක් හදලා ඩොට් වල රූපයක් කියන එක පෙන්වන්න පුළුවන් රූපයක් කියන එක හදන්න පුළුවන් උපකරණයක් තමයි ටීවී එක. දැන් ටීවී එක කියන තැනින්ම රූපය කියන එක දත යුතුයි මිසක ටීවී එකට ඔබ්බෙන් අහසේ විසිරුවා හරපු තැන ඉඳලා මෙතෙන්ට ආපු රූපෙ හැම තිබුණ නෙමෙයි තියෙනව නෙමෙයි. එතකොට ඒ අහසේ තැන් තැන් වල තියෙන තරංගත් ස්වභාවයෙන් තියෙන දේ ශක්ති ස්වභාවයෙන් තියෙන දේ එකතු කළා රූපයක් බවට පත් කරන්න පුළුවන් මැෂින් එක තමයි ටීවී එක. ටීවී එකට රූප බලන්න බෑ. ටීවී එකට පුළුවන් රූප හදන්න විතරයි. හරි. ඔන්න දැන් අපේ ගෙදර ටීවී එකක් තියෙනවා. හැබැයි ටීවී එකේ පුළුවන් වාට පිටාවේ තියෙන තරංග එකතු කරලා රූපත් හදලා තියෙනවා. රූප දැන් ඒකට රූප වෑහෙන නිසා රූප වාහිනී කියලා කියනවා. හැබැයි ඉතින් අපි ටීවී එක දිහා බැලුවේ නැත්තම් කොච්චර රූප හදලා තිබ්බත් අපි ටීවී එක දිහා බැලුවේ නැත්තම් පේන්නේ නැහනේ. ඊට පස්සේ ඔන්න අපිත් ඒ ටීවී එක දිහා බලනවා. බැලුවාම අපිට පේනවා. දැන් පේනවා. පෙවුනට පස්සේ අපි දැනගන්නවා පෙවුණු රූපය මිනිස්සේ ගහක් ගම් වතුරක් සුලි සුලඟක් වාහන අනතුරක් කියලා මොන හරි විස්තරයක් අපි දැනගන්නවා. දැන් අවස්ථා තුනක් තියෙනවා. එකක් තමයි ඒ කියන්නේ මේ කෙරෝලෙන්ම අපි පුද්ගලයෙක් සත්වයක් නැත්තම් ගහක් ගලක් ගම් වතුර කියලා කතා බහ කරලා ගනුදෙනු කරන්න පුළුවන් නිමිති ටිකක් තිබුණේ නැහැ තරංගවල. ලොකු වෙනසක්. පළවෙනි එක කාර්ය කළා අර තරංග වගේ තියෙන තැනක රූපයක් හැදුවා. හැදුවේ මොකෙන්ද? ටීවී එකෙන්. ඒක රූප හදන මැෂින් එකක්. රූප හදන යන්ත්‍රයක්. එහෙම යන්ත්‍රයක් ඕනේ වුණේම රූප කියන එකක් පෙන්වන්න පුළුවන් මට්ටමක හදන්නයි. අවකාශ ධාතුව තුල පවතින තරංග ස්වභාවයෙන් රූප තිබුණා නම් තියනවා නම් මෙහෙම මැෂින් ඕනෙත් නැහැ. එතකොට පළවෙනි අදියර මැෂින් එකෙන් රූපයක් හැදුවා. දෙවෙනි අදියර රූපය තියෙන මැෂින් එක දිහා අපි බැලුවා. මැෂින් එක දිහා බැලුවේ අපි. බලනකොට මැෂින් එකේ තියෙන රූප ටික පේනවා අපිට. එතකොට අපි රූප ගැන නිමිති දන්නේ අපි මැෂින් එක ගැන දිහායි බලන්නේ. ටීවී එක දිහායි බලන්නේ. පේන්නේ රූපය අපිට. මොකද රූපේ ගැන තාම අපිට දැනුමක්වත් නැහැ. හැබැයි රූප බලන්න පුළුවන් මැෂින් පැත්තට හිත යබුවෝ ටීවී එක පැත්තට ඒ හින්දා ටීවී එක ගැන අරමුණු කළා තමයි අපි හිත යොමු කරන්නේ පැත්තට. ටීවී එක අරමුණු කළා හිතේ පැත්තට යොමු කළාම රූපයක් පේනවා. ඔන්න දෙවෙනි අදියර රූපේ පේනවා. තුන්වෙනි අදියර පෙනෙන රූපය අහවල් පුද්ගලයෙක් අහවල් දෙයක් කියලා විස්තරයක් දැනගන්නවා. ඊට පස්සේ අපි කියමු ටීවී එක නිවලා දැම්මොත් ටීවී එක පැත්තකට හැරෙව්වොත් ටීවී එක කැඩුවොත් අපි ටීවී එක කුඩු කෙරුවොත් රූප නැහැ. රූප දෙනු අපිට පේන්නේ නැහැ නෙමෙයි රූපම නැහැ. දැන් තරංගයක් තියෙන තැන මැෂින් එකෙන් නම් රූප කෙරුවේ මැෂින් එකේ වයර් ගලවලා කෑලි ගලවලා වෙන් කරලා දැම්මහම රූප ඉපදෙන එක නතර වෙනවා. රූපම නැහැ. ඒ හින්දා පේන්න දෙයක්වත් නැහැ. එතකොට දැනගත්ත දේත් ඉවරයි. එහෙම ඒත් කමන්නේ. ඒ නැතත් අපි ටීවී එකේ මොහොම රූපයක් දැක්ක කියන්නකෝ. දැකලා කුස්සිය පැත්තට අපි ගියාම
දැන් ඊට පස්සේ ඒකේ ඩිස්ප්ලේ එකේ වෙන රූප රාමුවක් තියෙයි. අර අපි තිබුණු දැකපු රූප රාමුව සම්පූර්ණයෙන්ම නිරුද්ධම වෙලා. එහෙම ඒවා ඇත්තෙම නැහැ, දන්නේම නැහැ. එහෙම දේවල් කොහෙවත් නැහැ. හරි. විශේෂයෙන්ම මතක තියාගන්නකො දැන් පළවෙනි අදියර ටීවී එකේ රූප හදනවා. දෙවෙනි එක ඒ දිහා අපි බලනවා. බැලුවහම පේනවා. තුන්වෙනි අදියර පෙනුනට පස්සේ විස්තරයක් දැනගන්න. ඔන්න ඔය සිද්ධිය උපමාව තබා ගන්නට ස්කන්ධයන්ගේ උදේවැයට මේ කර්මජ නැමැති කර්මය නැමැති වඩුව මේ ඇහැ හැදුවාම ආහාර ප්‍රත්‍යයෙන් කනබුන ආහාරය නිසා රූපය හැදෙනවා කියලා කියන්නේ කනබුන ආහාරය නිසා මේ ඇහැ හැදෙනවා. අපේ ඇහැ හැදෙනවා. මේ ඇහෙන් තමයි අපිට පේන විදිහේ රූප සටහන් හැදෙන්නේ. ඒ කියන්නේ බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ කියන වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්‍රාෂ්ටක මට්ටම අවකාශී රාශි වල තියෙන තැනට ආලෝකයේ වැදිලා පරාවර්තනය වෙලා විද්‍යුතියක් වගේ එකක් තමයි කරන්ට් එකක් තරංගයක් විද්‍යුතියක් තමයි එන්නේ මේ චක්කු ප්‍රසාදයට වැටෙන්නේ. චක්කු ප්‍රසාදයට මෙහෙම වැටෙන මේ කරන්ට් එක තියෙන තැනක ඇහෙන් මොකද කරන්නේ? හැඩසටහනක් හදනවා. ඇහි ස්වභාවය තමයි සම්පූර්ණම නිල් පාට, කහ පාට, රතු පාට, දිග රවුම් හතරස් හැටියට පෙනෙන විදිහේ හැඩසටහනක්. ඒ ඇහැට වැදෙන ඇහැ කරා පැමිණෙන කම්පන තරංගය එහෙම පණ්ඩේ අරගෙන මොලේට යනවා භවංග වෙනවා. නමුත් ඇහැ ගාවදී ඒ ටික උදව් කරගෙන ඇහෙන් හදන රූපයක්. මේක අපි වෙන වෙලාවක උන්නම් ටිකක් කතා කරමු. නමුත් අපිට පෙනෙන රූපය හදන මැෂින් එකක් තමයි මේ ඇහැ. අර තරංග තියෙන තැනක රූප හදන මැෂින් එකක් නේ ටීවී එක කියන්නේ. ටීවී එකට බලන්න බෑ රූප බලන්න බෑ රූප හදන්න විතරයි පුළුවන්. ඒ වගේ නියම විදිහට මේ යථාර්ථයට ඇහැට රූප බලන්න බෑ. ඇහැට බලන්න රූප හදන්න පුළුවන්. කන දුන ආහාරයෙන් හැදුණු මේ ඇහෙන් කරන්නේ අර තරංග ස්වභාවයෙන් තියෙන තැනක අපිට නිල් පාට, කහ පාට, රතු පාට, දිග රවුම් හතරස් කියන විදිහ රූප හදනවා. හැබැයි දැන් ඒක දකින්න හිත ඉපදිලාවත් නැහැ. විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලආයතන කියනකොට මේ දැන් රූප හදලා කනබුන ආහාරය නිසා ඇහැ හැදුන. ඇහෙන් කරන්නේ මොකද්ද? මැෂින් එකක් වගේ චුද්ධ තරංග නැත්නම් තරංග තියෙන තැනක රූප කියන ටිකක් හදලා තියෙනවා. ඔන්න කබලින්ක ආහාරය නිසා රූපය හැදෙනවා කියලා කියන්නේ කබලින්ක ආහාරයෙන් කරන්නේ ඇහැ හැදුවා. ඇහැ මැෂින් එකක් තරංග ස්වභාවයෙන් තියෙන තැනක රූපයක් මවන්න රූපයක් හදන්න පුළුවන්. ඊට පස්සේ දැන් රූපයක් හැදුවට ටීවී එකේ රූපයක් හැදලා තියෙනවා අපිට පේන්නේ වගේ. දැන් ඇහැයි රූපයයි තියෙනවා. අපි දන්නේ. අපිට පේන්නේ. ඊට පස්සේ ඒ ඇහත් රූපයක් තියෙන තැනට අර භවංග මට්ටමේ තිබුණු සිත අතහැරිලා ඊට අනුගතව උපදින. හැබැයි මොකද රූපය ගැන දැනුමක් නැහැ. අපිට පුළුවන් ටීවී එක දිහා බලන්නයි ටීවී එක සිහි කළා ටීවී එක දිහා බලන්නයි. ඒක රූපේ පේනවා වගේ. අපිට භවංග හිතට රූප ගැන තාම දැනුමක් නැහැ. රූප දන්නේ නැහැ. හැබැයි රූපයක් ඇහැට ගැටුණා කිව්වහම ඇහෙන් හදපු රූපය ඒ ඇහෙම ගැටීම නිසා හම්බෙන උත්තර ඒකේ තියෙන උඩි වෙන මේක දැන්ට මේ විදිහට ගන්නකො විස්තර කරන්න පුළුවන්. ඒක අදාළ නැහැ මෙතෙන්ට. අපිට ඇහත් රූපියක් දෙක තියෙන තැනට හිත පැමිණෙනකොට එන්න පුළුවන්
ටීවී එක දිහා බලලා වගේ තමයි චක්කුද්්වාර වර්ජනය තමයි තියෙන්නේ. ඇහැ තමයි චක්කුද්්වාරය ආවර්ජන කරලා තමයි හිත පැමිණෙන්නේ. චක්කු විඥානේ ඇහැ අරමුණු කළා හිත පැමිණෙන්නේ. ඒ කියන්නේ අපිට ටීවී එකේ රූප තිබුණාට ඒ රූප ගැන තාම අත්දැකීමක් නැහැ. ටීවී රූප බලන්න පුළුවන් කියලා දන්නවා. ටීවී එක දිහා බැලුවොත් එහෙනම් ටීවී එක සිහි කළා තමයි බලන්නේ. බැලුවාම පේන රූපයක් වගේ. තාම භවංග මට්ටමේ හිතර රූප ගැන අත්දැකීමක් නැහැ. දන්නේ ඇහැ ගාවට ගියොත් රූප දකින්න පුළුවන් කියන අදහස තියෙන හින්දා ඇහැ පැත්තට තමයි හිත යොමු කරන්නේ. චක්කුද්්වාර. චක්කු ద్వාරය අරමුණු කරගෙන සිත උපන්නාම චක්කු විඥානේ උපන්නාම ඔන්න ඒකට කියන ස්පර්ශය කියලා. ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම පහළ වුණා කියන්නේ ඔන්න රූපේ පේනවා. රූපේ පේනවා. එතකොට ඊට පස්සේ නාම රූප පත්‍ය විඥානං කියලා කියන්නේ මේ පෙනෙන දේ අරඹය ප්‍රඥප්ති වශයෙන් දැනගන්නවා අපි. ගහක් ගලක් මිනිස්සෙක් ගියක් දොරක් කියලා දැනගන්නවා. හොඳට බලන්න මෙතනදී දැන් මේ දැනගන්නවා කියන ප්‍රඥප්තිය සංකතයි සකස් කරගත් එකක් නාම රූප දෙක නිසා. ඊට පස්සේ ඒ ප්‍රඥප්තියේදුනි යමක් පෙනෙන කමටනේ. පෙනෙනකම සකස් කරගත් එකක් හදාගත් එකක් ස්පර්ශය නිසා. ස්පර්ශය නිසා. එතකොට පෙනෙනවා කියන කම හදාගත්තේ පෙනෙන්න රූපයක් තිබුණ හින්දානේ. එතකොට පෙනෙනවා කියන රූපයත් හදාගත් එකක් සකස් කරපු එකක් කබලින්ක ආහාරය. එතකොට කබල අපි යම් පැත්තකට ඇහැ හැරෙව්වා කියලා කියන්නේ දැන් ඇහැ කියනකොට හොඳට මතක තියාගන්න චුද්ධ තරංග රූපයක් බවට පත් කරන්න පුළුවන් මැෂින් එකක් ටීවී එක කියන්නේ. අන්නේ ටීවී එක වගේ එකක් තමයි මේ ඇහැ කියන්නේ. ඇහැ ඇහෙන් කරන්නේ අපි කිව්වා මිරිඟුව තියෙන පැත්තට මේ ඇහැ හැරෙව්වහම තරංගයක් තියෙන්නේ වතුර වගේ පෙන්නනවා. මිරිඟුව කියන එක තරංගයක් නලියන ස්වභාවයක්. සිවුම් ස්වභාවයක්. ඒකට මේ ඇහැ හැරෙව්වහම මොකද වෙන්නේ? ජලයේ වගේ රූපයක් පෙන්වනවා හදලා. ඒ වගේ මේ ඇහැ සුද්‍රාෂ්ටක මට්ටමේ තරංගයක් බඳු ස්වභාවයක් තියෙන තැනකට ඇහැ යොමු කළාම රූපයක් හදනවා. රූපයක් හදලා පෙන්නනවා. එතකොට මේ ඇහැ කන බොන ආහාරයෙන් හැදුණු මේ ඇහැ නිසා රූපේ කියන එකක් සකස් කරගෙන ඇහැ සකස් කරගත් එකක් ආහාරය නිසා තමයි මේ රූපයත් හැදිලා තියෙන්නේ. මොකද ආහාරය නිසා තමයි අපිට මෙහෙම රූපයක් පෙනෙන්නේ. ආහාරය නිසා මේ රූපය හටගන්නේ කියලා කියන්නේ. එතකොට ආහාරයෙන් හැදුණු ඇහැ නිසා අපිට මෙහෙම රූපයක් පේන්නේ. පේනෝනේ රූපයක් හැදෙන්නේ. ඒ ඇහත් රූපයක් දෙක තියෙන තැනට හිත යොමු කළාම ඔන්න පේනවා. ඊට පස්සේ දැනගන්නවා. දැන් මේ ස්කන්ධ පංචකය ගැන කතා කළොත් ආයේ දස්සමයක්වත් ඉතුරු නැතුව ඇහත් රූපයත් හිතත් තුන්දෙනාම සංකතයි සකස් කරගත් එකක්. ඒ නිසායි පේන්නේ පෙනෙන එක සංකතයි. ඒ නිසා දැනගන්න එක සංකතයි. ඊට පස්සේ ආහාරය නැති වෙනකොට අර රූපයට ප්‍රත්‍යවිච්ච ආහාරය නැති වෙනවා කියන්නේ ඒ රූපයට ආහාරය ප්‍රත්‍ය උනේ ඇහැ හරහානේ. කන බොන ආහාරයෙන් ඇහැ හැදුනේ. ඇහැ අහකට ගත්ත ගමන්ම ආහාරය නැති වෙන රූපේ නැති වෙනවා. ටීවී එක කැඩුවොත් ටීවී එකේ ඇතුලේ තියෙන වයර් කෑල්ලක් කන්ඩෙන්සර් එකක් හරි ගැලෙව්වොත් රූප නැහැ. කෙලින්ම ඇහැ අහකට ගත්ත ගමන්ම දැන් අපිට රූප තියෙනවා පේන්නේ නෙමෙයි. පෙනිච්ච රූපෙම නැහැ. තරංගයක් තියෙන තැනක ඇහැ යොමු කරගෙන ඉන්න තාක් රූපය හැඩසටහනක් හදයි. හිත ඊට අනුගතව යෙදුනහම පෙනේ. ඒ පෙනීම තියෙන තාක්
නාම රූප දෙක උදව් කරගෙන විස්තරයක දැනගනි. ඇහැකට ගන්නකොටම වෙන්නේ පින්වතුනි අපිට පෙවුන රූපය නිරුද්ධ වෙනවා ඉතුරු නැතුවම. තරංගයේ ස්වභාවයකටපත් වෙනවා. පෙවුණු රූපේ ඉතුරු නැතුවම නැති වෙනවා. මොකද මැෂින් එක කැඩුන ගමම රූප නැහැ. එතකොට අපිට පේන්නේ නැතුව යන්නේ අන්නේ රූප නැති වෙන හින්දායි. එතකොට මේ ස්පර්ශය නැහැ, පෙනෙන එක නැහැ. එතකොට නාම රූප දෙක නැහැ කියලා බැලුවොත් අපිට යං කිංචි සමුදය ධම්මං සබ්බන්ත නිරෝධමං හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන එක පේනවා, තේරෙනවා. වෙනදට අපිට තේරුනේ මෙහෙම නේද? අපි යමක් දැක්කහම මොනවා හරි දෙයක් ඇහැ අරගෙන ගියේ හින්දා හිත උපන්න හින්දා අපිට ඒ වස්තුව පෙනෙනවා. හැබැයි අපි අහකට ගියාම දැන් අපිට ඇහැ නැති හින්දා හිත නැති හින්දා පෙනෙන්නේ නැහැ. නමුත් ඒ වස්තුව එතන තියෙනවා. ආයෙත් ගිහිල්ලා බලන්න පුළුවන් කියලා අදහසක් හිතුවේ. ඒ මොකද අපි ඉස්සර හිතාගෙන කනබුන ආහාරයේ නියම කෘත්‍යය කනබුන ආහාරයෙන් රූපය හදන්නේ කියලා ස්කන්ධයෙන් උදේවේ හොඳට ඉගෙනගෙන හිටියේ නෑ. අපි හිතාගෙන හිටියේ ඇහැ කියන්නේ රූප බලන්න තියෙන උපකරණයක් කියලායි. නෑ, හිත තමයි රූප බලන්නේ. හිතට තමයි බලන්න පුළුවන්. එතකොට ඇහැ කියන්නේ රූප හදන උපකරණයක්. අපිට ටීවී එක කියන්නේ රූප හදන උපකරණයක්. රූප හැදුවාම ඒ ටීවී එක පැත්තට අපිට හැරුණාම ඉබේම රූප පේනවා. ඇහැ කියන්නේ රූප හදන උපකරණයක්. අපි බලන්නේ ඇහැ දිහායි. එතකොට අවකාශ ධාතුවේ ඉඳන් එන චුද්ධ තරංග ඇහැට වැටිලා තරංගයක් ඇටිට පණිවිඩේ ඇතුළට මෙහෙම දිගටම අරගෙන යනවා. මුලේ දක්වාම ඒ තරංගයම ප්‍රසාද මට්ටමින් රූපෙකුත් හදාගෙන තියෙයි. රූපෙකුත් හැදලා තියෙයි. එතකොට අපි අර තරංගය උදව් කරගෙන ඇතුළට ගිය පණිවිඩේ උදව් කරගෙන හිත නැගිටලා මෙහාට ඇවිල්ලා ඇහැ පැත්තේ බලනකොට ඇහි රූපයක් පෙනේ අපිට. ටීවී එකේ වෙන සිද්ධියම. එතකොට මට පෙන්වන්න ඕනේ දේ මෙච්චරයි. ඒ කියන්නේ අපිට හැමදාම ලෝකයට හම්බ වෙන්නේ යමක් පෙනුනට පස්සේ දැනගත්තට පස්සේ ඕනතරම් විස්තර කියන්න පුළුවන් කරන්න පුළුවන්. ඒ කියන්නේ චක්කු විඥාන මට්ටමින් රූපේ පෙවුනට පස්සේ ඕනතරම් හිතන්න කියන්න කරන්න පුළුවන් රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලන්න පුළුවන් කැඩෙනවා බිඳෙනවා නැති වෙනවා කියලා හිතන්නත් පුළුවන් ඕන එකක් පුළුවන්. නමුත් රූපය කියන එක දකින්න ඉපදිලාවත් නැතිව එතකොට දැනගැනිල්ල ගැන කවර කතාවද දැකීම රූපය දකින්නවා කියන සිද්ධිය ඉපදිලාවත් නැති පැත්තේ රූපය හදන හේතු ටික ලෝකයට හම්බ වෙන්නේ. ඒ හින්දා තමයි ලෝකයට තේරෙන්නේ අපි ඉපදෙන්න ඉස්සෙල්ලත් මේ ලෝකෙ තිබ්බ වගේ තේරෙන්නේ ඒ හින්දායි. මොකද දකින්නකොට එහෙම එකක් තියෙන හින්දා. අහනකොටම එහෙම එකක් තියෙන එකක් අහන්න හම්බ වෙන හින්දා. හරි. මොකද ඇහැ පුරේ ජාතයි රූපය පුරේ ජාතයි චක්කු විඥානේ පච්චය ජාතයි. පුරේ ජාත කියන්නේ කලින් ඉපදිලා. ප්‍රතිසන්දි විපාක නාම රූප දෙක නිසා කන බොන ආහාරයෙන් ඇහැ හැදුනා. ඇහැ නිසා එන චුද්ධ තරංග ටික රූපයක් කරන්න පුළුවන් මැෂින් එක ඇහැ ඒකේ රූපයක් හැදුනා. ඔන්න දැන් ආයතන වෙලා ස්පර්ශ වෙන්න කලින් දැන් ආයතන හැදිලා. ස්පර්ශ වුණාට පස්සේනේ අපිට පේනවා කියන්නේ. ඊට පස්සේනේ තණ්හා උපාදාන කියලා පෙනෙන දෙට විස්තරයක් සපයන තැනට යන්නේ අපි. විස්තරයක් සපයන තැනට යන්නේ ඉස්සෙල්ලා පෙනෙනවා. පෙනෙන්නත් ඉස්සෙල්ලා දැන් මේ ආයතන ටික හැදිලා. එහෙම ඇහත් රූපය දෙක තියෙන තැනටයි හිත උපදින්නේ. එතකොට අපිට හිතෙන්නේ ඇහත් රූපය දෙක එහෙනම් තිබුණ හින්දායි හිත උපන්නේ. හිත උපන්න නිසා පේනවා. පෙවුනේ ඇහත් රූපය තිබුණ හින්දානේ. එහෙනම් හිත අහකට ගත්තාම පේන්නේ. හැබැයි හිත උපදින්නත් කලින් තිබ්බ ඇහත් රූපය දෙක තියෙනවා එහෙනම් කියලා වගේ හිතෙන්නේ. නමුත් මේ ස්කන්ධයන්ගේ උදේවැයෙන් පෙන්නනවා හරිම වටිනා දෙයක්.
ඒ කියන්නේ සංකතය කියන එක සංකතයි කියලා කියන්නේ සකස් කරගත් එකක්. මොකද්ද? හේතුන්ගෙන් ප්‍රත්‍යයන්ගෙන් සකස් කරගත් එකක් හේතු නැති වෙනකොට ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙන දෙයක් කියන එක කියනවා. ඒ හින්දා මුලින්ම කියනවා කන බොන ආහාරය නිසා රූපය හැදෙනවා කියනවා. එයා දන්නවා කන බොන ආහාරයෙන් ඇහැ හදලා කන බොන ආහාරයෙන් හැදුවා. ඇහැ කියලා කියන්නේ චුද්ධ තරංග තියෙන තැනක සුද්‍රාෂ්ටකයේ තියෙන තැනක නැත්තම් පඨවියාපෝ තේජෝ වායෝ අවකාශ කියලා පංචමහ භූතියෝ තියෙන තැනක රූප හදන්න පුළුවන් මැෂින් එකක්. හරි. එතකොට ඒ මැෂින් එක යම් යම් තැනකට අරගෙන ගියා නම් එතන තියෙන තරංග ස්වභාවය උදුරලා අරගෙන උදව් කරගෙන රූපයක් පෙන්වනවා. ඒ තැන්වල මොන විදියටද තරංග තියෙන්නේ? ඒ තැන්වල ඒ විදිය රූපයක් හදලා පෙන්නනවා. එතකොට රූපයක් හදයි. ඒ ඇහත් රූපයත් හැදුණු ගමන්ම ඊට අනුගතව හිත උපන්නාම පෙනෙයි. දැන් බලන්න අපිට රූපයක් පෙනෙනකොට අපිට රූපයක් පෙනෙන්නේ අන්න අර කබලින්ක ආහාරයෙන් සකස් කරගත්ත රූපයක් කියන එක තේරෙන්න ඕන. ආහාර ප්‍රත්‍යයෙන් කරන්නේ රූපේ සකස් කරගන්නවා. රූපේ සකස් කරගන්නවා. චුද්ධ තරංග තියෙන තැනක රූප පෙන්වන ටීවී එකක් වගේ ඇහෙන් රූපයක් පෙන්වනවා, හදනවා. එතකොට හිත ඊට අනුගතව උපන්නාම පේනවා. ඔන්න පේනදී අනේ මේක මේ අහවල් ගම නේද, අහවල් විල නේද, මේකේ මෙහෙම මාළු ඉන්නවා නේද කියලා හොඳට අපි හිතින් කීනුත් කරනවා. ඔන්න දැන් අපි ආපහු අහකට යනකොට කියන්නේ ආහාරයෙන් හැදුණු මේ රූපය ඇහැ අහකට ගත්තාම අර රූපේ හැදෙන්න හේතු වෙච්ච ආහාර ප්‍රත්‍ය අතහැරෙනවා. ආහාරය නැති වෙනකොට මේ රූපේ හැදෙන්න හේතු වෙච්ච ආහාරය වෙනස් වෙනකොටම නැති වෙනකොට මොකද වෙන්නේ? අර පෙවුණු රූපයේ සම්පූර්ණ නිරුද්ධ වෙලා අර තරංග ස්වභාවයටමපත් වෙනවා. යතහභූත ස්වභාවය කියලා කියන්නේ ඒක. යතහභූත ස්වභාවයෙන්ම පවතින. යතහභූත ස්වභාවය නිසා මේ වගේ රූපයක් සකස් කරගන්නවා. සකස් වෙච්ච රූපය නැති වෙනවා. යතහභූත ස්වභාවය එහෙමම පවතිනවා. අපි පැත්තකට එනකොට ඔන්න දැන් පෙනෙන දේ සම්පූර්ණම නැති වෙනවා. දැනගන්න එකත් ඉතුරු නැතුවම නැති වෙනවා. දැන් ආපහු අපිට පුළුවන් කමක් නැහැ. දැකපු රූපේ තියෙනවා. නමුත් අපිට පේන්නේ කියලා කියන්න බෑ මේ ස්කන්ධයන්ගේ උදේවැය දකින්න කෙනාට හරියට. ස්කන්ධයන්ගේ උදේවැය දකින්න කෙනාට පේන්නේ ලෝකය කියන එක. ඇහැ ලෝකේ, රූපේ ලෝකේ, චක්කු විඤ්ඤාණයේ ලෝකේ. මේ ලෝකේ පෙර නොතිබීම හට ගන්නවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා තමයි පේන්නේ. ඊට පස්සේ මේ කන කියලා කියන්නේ මැෂින් එකක්. අහසේ තියෙන ශබ්ද තරංග තියෙන. ගුවන්විදුලි තරංග තියෙන. එතකොට මේ තරංග එතකොට අපි ඔය FM තරංග කියලා කියනවා. එතකොට කෙටි තරංග කියලා කියනවා. ඔය ශබ්දේන තරංග ස්වභාවය කියන්නේ අපි. එතකොට ඒ තරංග තියෙන තැනක ශබ්ද රූපයක් හදන්න පුළුවන් යන්ත්‍රයක් තමයි ගුවන්විදුලිය කියලා කියන්නේ. ශබ්ද වාහිනිය කියන්නේ. අන්න ඒ වගේ කන බොන ආහාරයෙන් හදපු මැෂින් එකක්. මේ කන කියන්නේ රේඩිය එකක්. ශබ්දය අහන්න තියෙන එකක් නෙමෙයි, ශබ්දය හදන්න තියෙන මැෂින් එකක්. කනෙන්ම හදන ශබ්දේ කනටම ගැටුණාම ඒ නිසා හිත ඊට අනුගතව ඇවිල්ලා උපදිනවා. එතකොට ශබ්දය ඇහෙයි. දැන් අපිට ඇහෙන ශබ්දය පෙර නොතිබීම අපි සකස් කරගත් එකක්. ඉතින් අර තරංගයක් තියෙන තැනක අපිට ශබ්ද කියන එකක් තිබුණා නම් මේ වගේ යන්ත්‍ර ඕනේ නැහැ. එතකොට ඔයගලන්ට යම් වෙලාවක පුළුවන් වුණොත් ස්කන්ධයන්ගේ උදේවැය බලන්ට ලෝකය කියන එක රැඳෙන්නේ නැහැ. ලෝකය කියන එක ඉතුරු වෙන්නේ පංච උපාදාන ස්කන්ධයේ 18 ධාතුව ආයතන 12ම පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා තියෙනවා. යම් තැනක යමක් දකිනකොට ඕගලන්ට තේරෙයි පෙර නොතිබීමයි පෙනෙන්නේ. ඒ පෙර නොතිබීම පේනවා කියලා කියන්නේ මොකක් නිසාද?
කන බොන ආහාරයෙන් තරංගයක් රූපයක් කරන මැෂින් එකක් හදාගත්තමම ඒ මැෂින් එක අල්ලගෙන යද්දි ඒ මැෂින් එකට අහුවෙන හැම තරංගයක්ම රූප කරගෙන යනවා. එතකොට පහුවෙන ඇහැ නැමැති මැෂින් එක පහුවෙනකොට ඒ රූප ටික එතනම නැති වෙනවා. ආපවර තරංග ස්වභාවයෙන්මයි හිටින්නේ. එතකොට මේ තරංග කියන එක ගැන අපිට නිමිති නැහැ. ඒකේ තණ්හා උපාදාන වශයෙන් පවතින ප්‍රතිසන්දියට යන්න දන්නේ අපි. එහෙම දේවල් නැහැ. ඒක රූප නෙමෙයි. එතකොට මෙන්න මේ පංච උපාදාන ස්කන්ධයේ උදේවැය බැලුවාම අපිට හම්බ වෙනවා පෙර නොතිබීම පෙනෙනවා කියන කමට හේතු වෙච්ච රූපය පෙනෙන්න ඉස්සෙල්ලා කොතනකවත් කොහෙවත් තිබුණේ නැහැ. ආහාරය නිසායි පෙනෙන රූපය හැදුනේ. දැකලා ගනුදෙනු කළා ආපහු යනකොට පෙනෙන රූපය දශමයක්වත් ඉතුරු නැහැ. මොකද ආහාරය නැති වෙනකොට රූපය නැති වෙන නිසා. ආහාරය නිසා රූපය හැදුන හිඳයි ස්පර්ශයෙන් පෙනුනේ නාම රූප වශයෙන් දැනගත්තේ. ආහාරය නැති වෙනකොට රූපය නැති වෙන හිඳයි ස්පර්ශ පෙනෙනවා කියන සිද්ධියකුත් දැනගන්නවා කියන සිද්ධියටත් ඉඩ නැත්තේ භූමියක් නැති උනේ. එතකොට ඔය විදිහටම දකින්න නාසයට ගන්ධයක් දිවට රසක් කයට ස්පර්ශයක් වෙනකොටත් ඉබඳු රූප බාහිර පැත්තේ තිබුණ නෙමේ ඒ වෙලාවට ආධ්‍යාත්මික මේ ආයතනයෙන් තමයි මේක හදන්නේ මේ රූපේ කියන එක. දැනට විශේෂයෙන්ම මම ඔය ඉලක්ක වෙන්නේ ගොඩාක් රූපේ පැත්තට. මොකද රූපේ කියන එක තමයි අපිට හැම වෙලාවෙම අනිත් ආයතන ටිකට ගැට ගහලා අපි කර්ම නිමිති බවට පත් කරගන්නේ. හැමදාම අපිට අනුශය කියන එක ගෙවෙන්නේ නැහැ ලෝකෙට. අනුශය කියන එක ගෙවෙන්නේ නැහැ කියන්නේ කෙනෙකුගේ දැනීමට දැකීමටත් නාපු පැත්තේ නොදන්නාකමක් තියෙනවා. ඒ නොදන්නාකමට කියනවා අවිද්‍යානුශය කියලා. ඒ කියන්නේ චක්කු විඥානේ ඉපදිලා රූපේ පෙනෙන්නේ චක්කු විඥානේ ඉපදිලාවත් නැහැ. එතකොට දැනගන්න නාම රූප දෙක ඉපදිලාවත් නැති පෙනෙන්න ස්පර්ශය හැදිලාවත් නැති පැත්තක ස්පර්ශයට හේතු වෙන හේතු ධර්මිය හදන්න මෙන්න මෙහෙම ආහාර ප්‍රත්‍යකින් ප්‍රත්‍ය වේලා පෙනෙන්න ස්පර්ශයක් වෙන්න රූප ආයතන හදනවා කියන ටිකක් වෙනවා. අන්නේ ඒ විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලආයතන කියන සිද්ධිය ගැන නොදන්නාකම තිබුණොත් තියෙනවා නම් එහෙම නොදන්නාකම තියෙද්දි ඇති වෙන ස්පර්ශයට කියනවා අවිද්‍යා සම්පස්සයක් කියලා. එතකොට ඒ ස්පර්ශයට අනුශය වෙනවාම එයාට තේරෙන්නේ තියෙන දෙයක් ස්පර්ශ වෙනවා දැක්කා වගේ. එයා දන්නේ මෙන්න මෙහෙම හදාගත්ත දෙයකුයි දැක්කේ. ප්‍රතිසන්දි නැත්තම් විඥාන ආහාරය හේතුනා ප්‍රතිසන්දි නාම රූප දෙක ගෙනත් දෙන්න නාම රූප දෙක හේතු වුණා කබලින්ක ආහාරයට. කබලින්ක ආහාරය නිසා මේ ආයතන ටික හැදිලා තියෙනවා. ඒබඳු ආයතන ස්පර්ශයකින් නේද මේ පෙනෙන්නේ කියන කාරණාව දන්නේ නැත්තම් එයා හිතාගෙන ඉන්නේ අපි ලෝකේ උපදෙන්න කලින් මෙහෙම රූප තිබුණා. අපි උපන්න කියලා කියන්නේ ඇහැ හදාගත්ත එකේ තියෙන රූප බලනවා වගේ තැනකින් තමයි යාට අනුචය වෙන්නේ. ඇහැ හදාගත්ත හින්දා රූපය හදාගත්ත නේද කියන එකක් පේන්නේ නැතුව ලෝකයට හිතෙන්නේ අපිට පෙනෙන රූප අපි ඉපදෙන්නත් කලින් තිබුණා. අපි උපන්න කියලා කියන්නේ ඒ තියෙන රූප පෙනෙන්න ඇහැ හදාගෙන ආවා. ඇහැයි හිතයි හදාගෙන ආපු හින්දා රූප පේනවා අපිට. ඒ රූප බල ජීවත් වෙනවා. රූප තියෙද්දි අපි යනවා වගේ තැනකින් තමයි ලෝකයට පේන්නේ. නමුත් බුදුහාමුදුරු මේ පටිච්චසමුපාද චක්‍රයේදී පෙන්වන්නේ ලෝකය කියන එකම ආයි ඉතුරු නැහැ. කාම ලෝකයේත් එහෙමයි, රූප ලෝකයේත් එහෙමයි, අරූප ලෝකයේත් එහෙමයි. ආයි ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් විඳින්න තමන්ව තරංගවල
ඇහැ කන දිව නාසය ශරීරයක් තියනවද? තරංග ස්වභාවයක තමන් ඉන්නවද? තරංග ස්වභාවයක නැන්දමම දුව පුතා ඉන්නවද? නැහැ. එහෙම තැනක මම ඉන්නවා අම්මා තාත්තා දුව පුතා කියලා ඇසුරු කරන්න පුළුවන් රූප හදන්න තමයි මේ මැෂින් කර්මයෙන් මේ මැෂින් ටිකක් ගෙනාවේ. ඇහැ කන දිව නාසය ශරීරය කියන්නේ ලෝකයක් හදන්න පුළුවන් මැෂින් ටිකක් මේ. ඒකෙන් කරන්නේ මොකද්ද? රූප හැදුවා, ශබ්ද හැදුවා, ගන්ධ හැදුවා. ඊට පස්සේ හදපු රූපේ පෙවුණා, හදපු ශබ්දේ ඇහුණා, හදපු ගන්ධේ දැනුණා. හැබැයි ඉතින් අපි පටිච්චසමුපාදය දන්නේ මේවා හදාගත්තා කියලා දන්නේ. එතකොට මොකද වෙන්නේ? හැදිලා තිබ්බ එකක් හැටියට තමයි අපිට දැනෙන්නේ. හැදිලා තිබ්බ එකක විදිහට තමයි ගනුදෙනු කරන්නේ. එතකොට ඉතින් ඉබේම අහකට යනකොට ඒක තිබ්බා වගේ මනසින් සිහි වෙනකොට ඒ දැකපු එක තියනවා වගේ තැනක හිත නැමෙනවා ඊට. දැකපුවහපු දේවල් තියනවා ඉන්නවා කියලා හිත නැමෙනවා ඒ පැත්තට. හිත නැමෙනකොට ඒ පැත්තට ඒකට කියනවා අනුශය වෙනවා කියලා. ඉතින් හැමදාම අපිට මොකද වෙන්නේ? දකිනවා දැක්කට පස්සේ අපිට පේන්නේ නමුත් ඒ දේ තියෙනවා. ওই විදිහට දකින අහන දේවල් තියෙනවා කියලා එකතු වුණාම ලෝකයක් හැදිලා. ඒ තියෙන එකක් ওই වගේම කර්ම නිමිත්ත වෙලා ආපහු ප්‍රතිසන්දියට යනවා. ආයෙත් ගියාම වෙන්නේ මොකද්ද? ඔය විදිහම තරංග තියෙන තැනක රූප කරන්න මැෂින් හම්බ වෙනවා. අපිට නිවන හම්බ වෙන්නේ. ඉතින් මේ පංච උපාදාන ස්කන්ධයෙන් කරන්නේ මොකද්ද? මුළු ලෝකයම ලෝකයේ ඇතිවීමත් නැතිවීමත් දෙක පෙන්වනවා. සංකතය කියන එක සකස් කරගත්ත කියන එක පෙන්වනවා. එතකොට මෙන්න මේ ටික තමයි මට කියලා දෙන්න ඕනකම තියෙන්නේ. උපමාව හැටියට ඔයගලන්ට මට පෙන්වන්න තියෙන්නේ ඇහැ දකින්ද රූපය දකින්න තියෙන උපකරණයක් හැටියට. එතකොට අපිට මෙහෙම ගත්තොත් ඕක කරුණු දෙපැත්තක් තියෙනවා. නමුත් ඒක ඕගලන්ට තේරෙන මට්ටමට මම ගන්නම් ඊට වඩා සියුම් පැත්තක් තියෙනවා. අපි කියමු දැන් කරුවල වෙලාවේදී අපේ ගෙදර වහලේ එල්ලලා තියෙන ලයිට් එක අපිට පේන්නේ නැහනේ. අපි ස්විච් එක දාලා ලයිට් එක ආලෝකමත් කළාම ලයිට් එක නිසා උපදින ආලෝකයෙන් ඒ ලයිට් එකම බලන්න පුළුවන් නේ අපිට. ලයිට් එකක් මෙතන තියෙනවා මෙහෙම හැඩේ ලයිට් එකක් කියලා. ඒ වගේ ඇහැ නිසා හදන රූපේ ඒ ඇහෙම ගැටුනහම අපිට ඒ ඇහත් රූපයක් තියෙන තැනට හිත ඊට අනුගත උපදිනවා කියලා දැනට ගන්නකො. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපිට හම්බ වෙලා තියෙන්නේ. එතකොට ඔගොල්ලෝ හොඳට ටිකක් හිතලා බලන්න සිහි ඇතුව වටපිට බලන්න මේ ඇහැ කියන්නේ රූප හදන මැෂින් එකක් නම් මම ඇහැ යොමු කරනවා කියලා කියන්නේ මිරිඟුව තියෙන තැනට ඇහැ යොමු කරන්නේ පේන්නේ අපිට ජලය වගේ. ඒ වගේ තරංග ස්වභාවයෙන් තියෙන පැත්තට ඒ කියන්නේ මම ඇහැ යොමු කළාම ඒ පැත්තේ තියෙන මහ භූත ටිකට ආලෝකය වැටලා ආලෝකේ වේගෙන් පරාවර්තන වෙලා මේ ප්‍රසාදේ හැපේ. ප්‍රසාදේ කරයි. එතකොට මේ ප්‍රසාදේ හැකියාවක් තියෙනවා. ඒකේ හැඩසටහන් හදලා දෙන්න පුළුවන්කම. හදනවා. එතකොට ඒ ඇහත් රුපියක් දෙක තියෙන තැනට හිත අනුගතව උපන්නාම ප්‍රසාදයේ තුල හැදිච්ච සටහනක් වෙන්නේ. ඒ චක්කු ප්‍රසාදයේ තුල අර ආපු තරංගයේ චක්කු ප්‍රසාදයේ තුල හැඩසටහනකට පෙනේ අපිට. ඒක රූප හම්බ වෙයි අපිට. එතකොට බලන්න අපි ඒ ඇහැ අහකට ගත්තොත් අපි හිතාගෙන ඉන්න විදිහේ අම්මා තාත්තා දුව පුතා රන් රිදී මුතුමැණික් කියලා ඇසුරු කරන්න පුළුවන් රූප ඉතුරු වෙයිද කියලා. ඒකයි බුදුහාමුදුරෝ දේශනා කළේ මහන්නේ මේ ස්කන්ධයන්ගේ උදේවැය බලනවා නම් නොබෝ දවසකින් දුකේ කලකිරීම වෙනවා. ඒ කියන්නේ සංස්කාරය මෙච්චර අනිත්‍යද කියලා හැපෙන්නේ. අපි අම්මා තාත්තා දුව පුතා කියලා මේ
පවත්තන්න පුළුවන් ලෝකයක් පවත්තන්න හදන ලෝකයේ මෙච්චර අනිත්‍යද කියලා පෙනේ. අපිට ලෝකයක් පවත්තන්න බෑ මේ දර්ශනයට. ඒකයි මේ දර්ශනය කියන එක කිලින්න එයාට ලෝක නිරෝධයම ගෙනත් දෙනවා. ටිකෙන් ටික ලෝකය කියන එක බොරුවක්. හටගෙන නිරුද්ධ වෙන එක. කියලා සලායතන නිරෝධයට මනස යොමු කරනවා. ඔන්න ওই ටික තේරුම් ගත්තට පස්සේ අපිට ඉතුරු වෙනවා ක්‍රම දෙකක්. මොකද්ද? නූපං ආශ්‍රව නූපදීම සහ උපං ආශ්‍රව ගෙවීම කියලා. ආශ්‍රය ක්ෂය කිරීමට ක්‍රම දෙකක් හම්බ වෙනවා. නූපං ආශ්‍රව නූපදවන්න සහ උපං ආශ්‍රව දුරු කරනවා කියලා. ඔන්න ඕකට තමයි අපි ආශ්‍රය ක්ෂයට දැන් අපි ওই කාරණාව දැක්කට දැනගත්තට අපේ හුරුවක් තියෙනවා. ආශ්‍රවයක් තියෙනවා. වර්තමානයේක අලුතෙන් ආශ්‍රව උපදින්න පුළුවන් කමක් අපේ මනසේ ගෙවිලා නැහැ. ආශ්‍රව උපදින්න පුළුවන්. තව උපන්න ආශ්‍රයකුත් තියෙනවා. ඒ කියන්නේ ඇහෙන් රූපයක් හදාගෙන අපි බැලුවා නේද කියන එක දන්නේ නැතුව තියෙන රූපයක්ම බලුවා බලපු රූපේ තියෙනවා කියලා ඇසුරු කරපු හුරුවක් අපිට තියෙනවා. මෙන්න මේ හුරුව ගෙවෙන්න ස්කන්ධයන්ගේ උදේවැයම පෙන්වන්න ඕනේ. තිබුණු රූප දැකපු රූප තියෙනවා නෙමෙයි. මෙන්න මෙහෙමයි රූපේ හැදෙන්නේ. එහෙම හැදිච්ච රූපෙකුයි දැක්කේ. එහෙම දැකපු එකකුයි දැනගත්තේ. මෙන්න මේ රූපේ හැදෙන මේ හේතුව මේ මැෂින් එක අහකට ගන්නව රූපේ නැති වෙනවා. එතකොට රූපේ නැති වෙනකොට පෙනෙනකම නැති වෙනවා. පෙනෙනකම නැති වෙනකොට දැනගන්නකම නැති වෙනවා කියලා පෙන්වන්න ඕනේ. ඒකෙදි අපි ඉස්සරහට යනකොට පිටිපස්සට එනකොට වටපිට බලනකොට හොඳ සිහියෙන් කරන්න ඕනේ මොකද්ද? නූපං ආශ්‍රව නූපදවන්න. ඒ කියන්නේ තාම අලුතෙන් තියෙන දෙයක්ම දැකපු දේවල් තියෙනවා කියන වරද අලුතෙන් එකතු නොවෙන්න සංවර වෙන්න ඕනේ ඕගොල්ලෝ. දැකපු අහපු දේවල් දකින්න කලිනුත් තිබුණා දැක්කයන් පස්සෙත් ඒව තියෙනවා කියලා ඉතුරු නොවන විදිහට ආයතන හසුරුවා ගන්නට හුරු වෙන්න ඕනේ වර්තමානයේක. ඒකට කියනවා නූපන්නාශ්‍රව නූපදින. තාම ඉපදිලා නැහැ. මේ මිනිස්සයා මේ පුද්ගලයා කාමාශ්‍රව. මේ රන් රිදී මුතුමැණික් නැත්තම් මේ ගොඩ නැගිල්ල තිබ්බා කියලා කාම නිමිත්තක් ඕගොල්ලන්ගේ මනසේ නාපු එකක් එන්න පුළුවන්. ditthyaශ්‍රව මේ පුද්ගලයා මේ සත්වයා අතනත් අර පුද්ගලයා බලන්නකෝ මේ පුද්ගලයාගේ හැටි අර සත්වයක් ඉන්නවා කියලා සත්ව පුද්ගල නිමිත්තක් ඕගොල්ලන්ගේ මනසේ ආවේ නැහැ එන්න පුළුවන්. එතකොට අහවල් තැනට ගියාම අහවල් ගම තියෙනවා. අහවල් ගමට යන පාර මෙන්න මෙහෙමයි කියලා තාම ඕගොල්ලන්ගේ මනසට නිමිති ආවේ නැහැ එන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඔය කාමාශ්‍රව භවශ්‍රව ditthyaශ්‍රව කියන එකයි ওই ටික නොදන්නාකම කියන අවිද්‍යාශ්‍රය කියන ආශ්‍රව. ওই ටික අලුතෙන් නොයන විදිහට ඔගොල්ලෝ කරන්න ඕනේ. පෙනුනට පස්සේ පෙනෙන දෙයට ප්‍රඥාප්ති වශයෙන් හිතන එකට පෙනෙන එකට බය වෙන්න එපා. අනුසය කියන තැනින් ගෙවුනහම පෙනෙනවයි පෙනෙන දේ දැනගන්නවයි තියෙන තැනක කෙලෙසිය රැඳෙන්නෙම නැහැ. කෙලෙසියක් හිටින්නේ. ඒ කියන්නේ එතකොට දැන් අලුතෙන් වටපිටාවේ රන් රිදී මුතුමැණික් තියනවා කියලා ඉතුරු වුණොත් කාමාශ්‍රවේ තියෙනවා. අහවල් ගම අහවල් නගරේ අහවල් ගොඩ නැගිල්ල අතන තියනවා කියලා තේරුනොත් දකිනකොට භවආශ්‍රයෙන් උපන්නේක උපදවා ගත්තා. අහවල් තව මෙහෙම සත්වයෝ ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා කියලා අලුතෙන් නිමිති ඉතුරු වෙලා තිබුණොත් බලලා ඉවර වුණාට පස්සේ ditthyaශ්‍රය ඇති වෙලා. එතකොට මේ පංච උපාදාන මෙන්න මෙහෙමයි ලෝකේ හැදෙන්නේ කියන එක දන්නේ නැතුව තියෙන ලෝකයක්ම පරිහරණය කරනවා හදනවා කියන එක අලුතෙන් තව හැදෙනවා නම් අවිද්‍යාශ්‍රය තියෙනවා. ඔන්න ඔය ටික ගෙවෙන විදිහට ඕගොල්ලෝ කරන්න ඕනේ. ස්කන්ධයන්ගේ උදේ බලනකොට ඔය ඔක්කොම එකපාරට ගෙවෙනවා. ඒ කියන්නේ કોઈ පැත්තක හරි බලනකොට රූපයක් පෙනෙනකොට
ඇත්තටම නිකමට ඉතින් මට තේරෙන විදිහට ඕගොල්ලන්ට තව මේකට හොඳ විද්‍යාත්මක අදහසෝ කරුණු හෝ තියෙනවා නම් ඒකට දාලා මේට වඩා අලුත් වැඩියා කරලා ගන්න. මට තේරෙන විදිහට මම මේ කියන්නේ. කන බොන ආහාරය නිසා ඇහැ හැදුනහම මේ ඇහින් බලනකොට බලන නිසා මෙබඳු හැඩසටහනක් හදලා පේනව නේද? පේනව නේද කියලා බලන්න. නමුත් හිත පිළිගන්නේ නැත්තම් නෑ මේ රූප තියෙන හින්දාමයි පේන්නේ වගේ තැනකින් හිත කියයි. එතකොට ටක් ගාලා උපමාවට යමු වෙන්න. ටීවී එකේ රූප පෙන්වන්නේ එළියේ තියෙන රූප ඇතුළට ඇවිල්ලා නෙමෙයි. තරංග තියෙන තැනකයි ටීවී එකේ රූප හැදුවේ. ටීවී එක කියන්නේ තරංග තියෙන තැනක රූප කරන මැෂින් එකක්. ඒ මැෂින් එකේ හැකියාවෙන් ඒ බඳු රූප හැදුනා මිසක නැත්තම් අවකාශයේ බඳු රූප නැහැ කියලා ටිකක් මැෂින් එක පැත්තට යමු උපමාව පැත්තට බර කරන්න. ඒ වගේ මේ ඇහින් බලනකොට එහෙනම් ඇහැ කියන්නේ කර්මය නැමැති මඩුව තරංග තියෙන තැනක ලෝකයක් හදලා රූපයක් හදලා පෙන්වන්න පුළුවන් මැෂින් එකක් මේ. මොකද මේ වගේ රූප බාහිර තියෙනවා නම් ඉතින් ඇස් ඕනේ නැහැ කෙලින්ම හිතට බලන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට අපිට ඇහැ නැතුව රූප පේන්නේ නැත්තේ මොකද? මෙබඳු රූප නැහැ. එතකොට කියලා හොඳට පෙන්නනවා. එතකොට ඇහැ ඉස්සර වෙලා අපි බැලුවට පස්සේ නම් පේන්නේ බැලුවා කියලා කියන්නේ තරංග තියෙන තැනක රූපයක් හැදුවා. ඊට පස්සේ හිත ඊට අනුගත උපන්න හින්දා ස්පර්ශය නිසා නේද මට මේ පේන්නේ. පේනවා කියන්නේ චක්කු සම්පස්යෙන් වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික පහළ වෙච්ච නිසා නේද පේන්නේ. මේ නාම රූප දෙක නිසා නේද මම ගහක් මිනිස්සෙක් කියලා දැනගන්නේ. කියලා පෙන්වන්න. එතකොට ඔයාට දැනගන්නවා කියන එකත් දැන් පෙනෙනකම මතයි තියෙන්නේ. පෙනෙනවා කියන එක තියෙන්නේ ආහාරයෙන් හදාගත්ත රූපේ මතයි කියලා එක තියෙන්නේ. එතකොට මම ඇහැ අහකට අරගෙන යනකොටම මේ කන බොන ආහාරයෙන් යුක්ත ඇහැ නැමැති මැෂින් එක අහකට ගන්නකොටම ඒ පෙවුණු රූප ටික නිරුද්ධ වෙනවා නේද? ඒ රූප ටික නිරුද්ධ වෙනකොට පෙනෙන දේ නැති වෙනවා නේද? පෙනෙන දේ නැති වෙනකොට දැනගන්න දේ නැති වෙනවා. දැන් ටීවී එතකොට පිළිගන්නේ නැත්නම් තියෙනවම වගේ තේරෙයි. එතකොට හොඳයි. තරංග තියෙන තැනක ටීවී එකකින් නම් රූප හැදුවේ ටීවී එක කැඩුවොත් ටීවී එක අහකට ගත්තොත් රූප පෙනෙයිද? අපි නිකමට කියමු. හරි. මේ තරංග තියෙන පැත්තේ මේ ටීවී එක දැම්මම මේම රූපේ එන්නේ. ওই ටීවී එක තව පැත්තකට ගෙනිච්චොත් එතන තියෙන තරංග උදව් කරගෙන එතන තියෙන රූප හම්බ වෙයි. ඒ වගේ මේ ටීවී එක දැන් වෙන පැත්තකට ගත්තාම එතන තියෙන තරංගයකින් වෙන රූපයක් හැදෙයි මිසක අර රූපේ ටීවී එකට වටන ඉස්සෙල්ලා රූප ටික තියනවා කියලා කියන්න පුළුවන්ද අපිට? තියනවා නෙමෙයි. ඔය වගේ හොඳට පෙන්වන්න. ඔගොල්ලෝ එකපාරටම භාවනා කරන්න හදන්න එපා. අරමුණක් ගන්නවා මේ වර්තමානයේක හොඳට දකින්න දේ ඇහැ නැමැති යන්ත්‍රයකින් පෙනෙනකම හදලා ඒ පෙනෙන දෙයට හිත යොමු කළා තමයි පෙනෙන රූපයක් හදලා ඒ රූපයට හිත යොමු කළා තමයි පෙනෙන්නේ. එහෙමයි ප්‍රඥප්ති වශයෙන් දැනගත්තේ. අහකට යනකොටම දැන් ඒ රූපේ නෑ නේද කියන එක හොඳට හිතට අල්ලා දෙන්න සිවුම්ම මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කරනකොට හිත පිළිගන්නේ නැති හැම වෙලාවකම තරංග තියෙන තැනක ටීවී එක හැදුවා මේ රූප හැදුවා පළවෙනි අදියර ඒත් බැලුවේ නැති හින්දා පේන්නේ දෙවෙනි අදියර ටීවී එක දිහා බලපු හින්දා පෙවුණා තුන්වෙනි අදියර එතකොට දන්නේ නැහැ තුන්වෙනි අදියර ඊට පස්සේ අපි දැනගත්තා කියන උපමාව තියාගෙන ඒ වගේ නේද මේ ඇහෙන් කරන්නේ තරංග තියෙන තැනක රූප මං හදාගත්ත එකයි මේ කලේ හිත ඊට අනුගත යුණාම මට ඒ රූපේ පෙවුණා දැන් මට මම එන්නේ ඉස්සෙල්ලා තිබ්බ රූපේ නෙමෙයි මේ පේන්නේ මං හදාගත්ත රූපේ පේන්නේ ඒක දැනගත්තා මම ඇහැ අහකට අරගෙන යනකොටම මැෂින් එක අහකට අරගෙන යනකොටම පෙවුණු රූපේ ඉතුරු නැතුවම නැති වෙනවා එතකොට දැනගත් එක නැහැ දැකපු එක නැහැ කියලා පෙන්නනවා ඔන්න ওই විදිහට
ටික උත්සාහවත් වෙන්න. එකපාරටම හිතන්න බෑ 10 සැරයක් හරි උපමාවේ දක්ෂ වෙන්න. උපමාවට හේතු වෙවි හිතන්න. දැක්කට පස්සේ ඒක තියනවා කියලා හිතුනොත් නැති වෙන ඇහැගත්තාම දැන් රූප නැහැ කියලා අපි හිතුවාම නමුත් හිත පිළිගන්නේ නැත්තම් හිත පිළිගන්නේ නැති වුනහම ටීවී එක කැඩුවට පස්සේ රූප තියනවද කියලා තමන්ගෙන් අහන්න. දකින්න ඉස්සෙල්ලා රූප තිබුණේ නැහැ මේ හැදුවා කියලා කියනකොට හිත පිළිගන්නේ නෑ තිබුණ එකයි පේන්නේ කියනකොට ටීවී එක නැතුවත් පේනවද කියලා වගේ තමන්ගෙන්ම ප්‍රශ්න කර කර තමන්ම අස්වන්න. ওই විදිහට කොහොම පෙන්නකොට වර්තමානයේක නූපං ආශ්‍රව නූපදිනවා. නූපං ආශ්‍රව නූපදිනවා. ඒ උනාට උපං ආශ්‍රව තියෙනවා. තව පොඩි කාලේ ඉස්කෝලේ ගියේ අහවල් යාළුවෝ ඉන්නවා, අජිත් ඉන්නවා, නිමල් ඉන්නවා, කමල් ඉන්නවා. ඒගොල්ලන්ගේ ගෙවල් අහවල් තැනයි තියෙන්නේ. ඒවල් වලට යන පාර මෙහෙමයි කියලා අම්මා තාත්තා අයියා අක්කා නංගි නැත්තම් කාර්යාලේ කියලා හිතට සිහි කළා ඒ පැති වල නිමිති තියනවා කියලා නිමිති තියෙනවා. ඔන්න එතකොට හිමින් එකක් ගන්නවා. අරගෙන එතන ඒ අපිට කෙනෙක් ඉන්නවා හෝ තැනක් තියෙනවා කියලා පෙවුනොත් එද ආහාරය නිසා හැදුණු ඇහෙන්න රූපය හදලා පෙන්නලා රූපයක් හදලා තිබුණේ. ඒබඳු රූපේ නම් හිත යොමු වෙලා පෙනිලා තියෙන්නේ. ඒබඳු පෙවුණු එකට නම් මම ඉස්කෝලේ ගොඩ නැගිල්ල මගේ යාළුවා කියලා අපි හිතුවේ. එදත් අපි නොදැක්කට නොදන්නවා වුණාට ඇහැකට ගන්නකොට මේ රූපේ නැති වෙලා රූපේ නැති වෙනකොට පෙනෙනකම නැති වෙලා පෙනෙන දෙක නැති වෙනකොට දැනගන්නකම නැති වෙලා තියෙනවා. නමුත් ඒ නොදන්නා අවිද්‍යාව නිසා ස්කන්ධයන්ගේ උදේවැය නොදැක්ක නිසා බාහිර කෙනෙක් හිටියා හෝ තිබුණා කියන හැඟීමක් මට මේ තියෙනව නේද කියලා පෙන්වන්න. එහෙම පෙන්වුවේ නැතත් කමන්නේ. එහෙම තියෙන තැනක ඇත්තටම අතීතයේ වෙලා තියෙන්නේ මෙහෙම සිද්ධියක් නේද කියලා පෙන්වන්න. කොහොම ටික ගෙදර තියෙනවා, ගම්ම තියෙනවා, යාළුවෙක් ඉන්නවා කියන එක අරමුණ. එක අරමුණක් මෙනෙහි කරන්න විනාඩි 10ක් විතර ගියත් කමන්නේ. හිමින් බලන්න. ඒ අරමුණ මෙනෙහි කරන්න හදනකොට තව එක ඒවා වේගයෙන් ඇතුළට සිතුවිලි රිංගන්න හදනවා නම් ඒවා නොසලකා හැරලා අර ගත්ත එක අරමුණේම උදේවැය බල්ලා ඉවර කරන්න. යාළුවෙක් හිටියා කියලා සිහි වුණාම ඉන්නවා කියලා සිහි වුණාම හිටියවත් ඉන්නවවත් නෙමෙයි. එතනද උනේ මෙහෙම සිද්ධියක් නේද කියලා තමන්ට රූපය කනබුන ආහාරයෙන් තමන් ගත්ත කනබුන ආහාරයෙන් රූපයක් හදාගත්තකම තමන්ගේම චක්කු විඥාන ඊට අනුගතව පෙවුණුකම ඒ නාම රූප දෙක නිසා යාළුවා කියන අදහසින් ගනුදෙනු කරපු කම පෙන්වන්න. ඒ අහකට ගන්නකොටම අපි නොදැක්කා වුණාට ඒ රූපේ හිටින්නේ නැහැ. අතීතයේදී තිබුණේ නැහැ කියලා පෙන්වන්න. ඒ පිළිගන්න නොගන්නකොට අර ටීවී එකේ වගේ කතාව ආපහු පෙන්වන්න. ඒ විදිහට සිහි වෙන අරමුණු තියෙනවනේ අපිට ඉන්නවා තියනවා හිටියා තිබ්බා කියලා. අන්නේ අරමුණු වල අරමුණු ටික හොඳට පෙන්නනවා. ඒ හැම තැනකම මෙන්න මෙහෙම ඇත්තක් උනේ කියලා ස්කන්ධයෙන් උදේවේ අතීතෙන් පෙන්නනවා. අතීතේ හිටියා නෙමෙයි මෙහෙම එකක් වෙලා තියෙනවා. හරි මට හෙට ලංකාවට යන්න පුළුවන් නැත්නම් මට හෙට ඕස්ට්‍රේලියාවට යන්න පුළුවන් කියලා අපිට එහෙ තියෙන රටක් වගේ අනාගතයක් පෙනේනේ. එතකොටත් පෙන්වන්න උදේවැය නෑ තියනවා නෙමෙයි මෙන්න මෙහෙම මේ තරංගයක් රූප කළා පෙන්වන්න පුළුවන් ආහාරයෙන් හැදුණු මේ යන්ත්‍රය අරගෙන ගියාම එතන තියෙන තරංගය උදව් කරගෙන රූපයක් පෙන්වයි. පෙන්නකොට රූපයක් හදයි. හදනකොටම හිත අනුගතව පෙනෙයි. පෙනෙනකොට මගේ මව්බිමට ආවනේ මම අහවල් රටට ගියානේ කියන ප්‍රඥප්තියක් උපදී. ආපහු අහකට යනකොට ඒ පොළොව බිමම නැති වෙලා යයි. ওই විදිහට හොඳට ටික අනාගතය ගැන සිහි වෙනකොටත් උදේවැය පෙන්වන්න. අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙන්න ස්කන්ධයන්ගේ උදේවැය පෙන්වනකොට වැඩි දවස් යන්න ඕනේ ඔයගලන්ට වර්තමානික විතරක්ම පෙන්වුවාම ඇතිකමට එනවා. ඔන්න ඔය ටික කරනකොට නොබෝ දවසකින්
නොබෝ දවසක සලායතන හටගත් දේ නිරුද්ධයි නේද කියන එක යමක් දැකලා පැත්තකට යනකොට දැන් ඒක දශමයක්වත් ඉතුරු නැතුව නැති වෙනවා කියලා Nirodhe දැකපු ඇහි රූපේ චක්කු විඥානේ දැනගත ප්‍රඥප්ති Nirodhe අරමුණු වෙයි. දකින්න වෙලාවේදී රූපෙත් තියෙනවා. ඇහැට පේනවා. හිත ඉපදිලා ඒකට ගහක් කොහොඹ ගහ හොඳයි කියලා හොඳට විස්තරත් කරන ප්‍රශ්නයක් නැහැ. ඒ ටිකේදී ලොකු දැනුමක් ඇත්තෙත් නැහැ. ගනුදෙනු කරනවා. හැබැයි ස්කන්ධේ බුද්ධිය වයිට නුවණ. අහකට යනකොට නිමිති නැහැ. අහකට යනකොට ඒ කොච්චර හිතුවත් කිව්වත් කළත් ඒ වෙලාවට ඇත්ත වෙලා. gediye පිටින්ම ඒ ප්‍රඥාප්තිය විතරක් නෙමෙයි ප්‍රඥාප්තිය දෙන්න දැකපු කම විතරක් නෙමෙයි දකින්නකම ඇති වෙච්ච රූපයක් ආහාර නැති වෙනවා කියලා gediye පිටින්ම හම්බ වෙයි. කාලයක් යනකොට දැකපු දේ ඉතුරු නැතුවම පෙනෙන්නේ නැහැ කියලා අන්න ඒකට කියනවා නිවන් දකින්නවා කියලා. ඔය විදිහට දකින්න අහන හැම දෙයක්ම හටගත් දේ නිරුද්ධ වෙනවා කියන එක මේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තේ ආහාර නැති වෙනවා කියන එක හුරු කර යන්න රහතන් වහන්සේ රහත් වුණා කියලා කියන්නේ හුරු වුණා. ඔය විදිහට හුරු කර යනකොට ඔය හුරු කරන්න ඔය විදිහට බලන්න යම් වීරියක් උත්සාහයක් තියෙනම් ඒ උත්සාහය සංසිඳිලා දසමයක්වත් ඕනේ නැහැ. එයාට යම් පැත්තක් බලනකොට මේ ඇහින් බලපු නිසාමයි රූපය උපන්නේ. ඇහැ යොමු කරපු නිසාමයි රූපය උපන්නේ. හිත ඊට අනුගත උපන්න නිසාමයි පෙවුනේ. මේ නාම රූප දෙක නිසාමයි ප්‍රඥප්ති වශයෙන් මේ ඇසුරු වෙන්නේ කියලා කටයුතු කරද්දිත් එයා දන්නවා. අහකට යනකොට ඒ හේතු ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධයි. දැන් එහෙම ප්‍රඥප්තියකුත් නැහැ. ප්‍රඥප්තිය යෙදෙන දැකපු එකකුත් නැහැ. දකින්න එහෙම රූපෙකුත් නැහැ. එයාට රන් රිදී මුතු මැණික් ඉතුරු වෙන්නේ. අම්මා තාත්තා දුව පුතා නංගි මල්ලි ඉතුරු වෙන්නේ. අඬන්න වැළපෙන්න නිමිති ඉතුරු වෙන්නේ. එයා සිහි ඇතුව ආයතන ටික පරිහරණය කරනවා. ඕකට කියනවා සලායතන නිරෝධය. යම් කිංචි සමුදය ධම්ම සම්බන්ත නිරෝධම. හටගත් හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන එක පෙනෙනවා. එතකොට කල් ඇතුවම දකින අහන පැත්තේ නිමිති ඉතුරු වෙන්නේ නැතිකම හදලා තියෙන්නේ කල් ඇතුවම. මරණාසන්න මොහොතේදී මොකද වෙන්නේ? ප්‍රතිසන්දියට යන්න දකින අහන පැත්තේ නිමිති නැහැ. නිමිති නොහිටිනකම හදාගෙන තියෙන ජීවත් වෙද්දිමයි. එතකොට මරණාසන්න මොහොත වෙනකොට එයා මතු නූපදිනකම හදලා තියෙන්නේ. කීනා જાති ඉපදෙන්නේ නැහැ මම. මොකද බහැර දැකපු අහපු දෙයක් ඇතිකමට අරමුණු කළ විඥානයේ නැවත භවයකට බැහැ ගන්නවනම් ඒක නැති වෙලා තියෙන මේ සලආයතන නිරෝධයට. යමක් දැක්කට පස්සේ අහකට යනකොට ඇතිකමට නැති හින්දා නැවත ඉපදෙන්න විදිහක් නැහැ. රහතන් වහන්සේ කියන්නේ ඉපදීම නැති කළ ජීවත් වෙන කෙනෙක්. ආයතන ටිකේ මේ වගේ බලනවා අහනවා ස්කන්ධයන්ගේ උදේවැයට නුවණින් හටගෙන නිරුද්ධ වෙනවා කියන එක සාක්ෂාත් වෙන නිසා උන්වහන්සේට නිමිති නැහැ ජීවිතේ. කල්ැතුම භවය නැති කළා. කීනම් පුරාණ නව නත්ති සම්භව. පුරාණ කර්මයක් ඡේ වෙනවා. නව නත්ති සම්භව. අලුතෙන් භවයකුත් නැහැ. මොකද විරත් චිත්ත ආයතිකේ බවස් නැවත භවයක නොයලුණු සිතෙන් ඒ දිව්‍යයන් වහන්සේ නිවෙනවා. නැවත භවයක නොයැලෙන්න තියෙන එක හදලා තියෙන ජීවත් වෙද්දී මේ සලායත නිරෝධය කියලා කියන්නේ ඕගොල්ලෝ සසරට යන්න තියෙන නිමිති ටික කර්ම කියන එක රැස් වෙන්න තියෙන හේතුවයි අයින් කරන කර්ම රැස් වෙන්නේ. නිමිති නැහැ. නිවන සාක්ෂාත්. ඕකට කියනවා සෝපදිතේත නිබ්බාන. ජීවත් වෙද්දිම ආයතන නිරෝධය දකින්න. ඒ කියන්නේ නැවත ඇතිකමට නිමිත්තක් අරගෙන සසරට යනවනම් ප්‍රතිසන්දියට යනවනම් යන්න පුළුවන්. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං වා පනාරබ්බ. ඒ අරමුණක් මුල් කරගෙන තමයි කර්ම රැස් වෙන්නේ. කර්ම නිමිති වෙන්නේ. දැන් මේ විදිහට බලනකොට ස්කන්ධයන්ගේ උදේවැය බලනකොට දකින රූපය කනබුන ආහාරයෙන් රූපයත් හදාගෙන ස්පර්ශයෙන් ඒක බලලා
ප්‍රඥප්ති වශයෙන් දැනගත්තා. ඇහැකට ගන්නකොටම ඒ රූපේ නැති වෙනවා. ස්පර්ශ නැති වෙන පෙනෙනකම නැති වෙනවා. නාම රූප දෙක දැනගන්නෙම නැති වෙනවා කියන තරක හුරු කර ගිහිල්ලා ඉබේම හුරු වුණාම ඔකට කියනවා නිරෝධය සාක්ෂාත් වුණා කියලා. නිවන සාක්ෂාත් කළා රහතන් වහන්සේ. ඒ කියන්නේ බලන්ඩ හිතන්න සිත් උපදන්නවත් ඕනේ ස්කන්ධෙන් උදේවැයට. ඒ නුවණ එක නුවණක් වෙලා නම් හටගත් දේ නිරුද්ධ වෙනවා කියන එක ජීවිතේ වෙලා. එතකොට භව නිරෝධ භවය නිරුද්ධයි. ඒ නිසා ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස නිරුද්ධන්ති. සියලු දුක් දුම්නස් නිරුද්ධ වෙනවා. කියන තැන සාක්ෂාත් වෙලා ඇති. මේ මාර්ගය වැඩුණාම ඵලය එතන. අපි එතනින් දන්නු යාවේ මේ දුක ඇති උනේ මේ තණ්හාව නිසායි. තණ්හා උපාදානයේ භවය නිසායි භවය හැදුනේ තණ්හා උපාදාන නිසායි තණ්හා උපාදාන නැතිව භවය නැතිව දුක නැති වෙනවා කියලානේ. දැන් ආයතන ටිකේ තණ්හා උපාදාන වශයෙන් ඇලෙන්න නිත්‍ය වූ සැප වූ ආයතනයක් හම්බ වෙන්නේ මේ ස්කන්ධයෙන් උදේවැය බලනකොට. හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නැති වෙන පටිච්ච සමුප්පන්න අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි කියන සිද්ධියක් හම්බ වෙන්නේ. අනිත්‍යයි ඇයි ඒ සංකත නිසා සකස් කරගත්ත නිසා. අනිත්‍ය සංකත නිසා සකස් කරගත්ත නිසා. සකස් කරගත්ත සංකතයි කියන්නේ පටිච්ච සමුප්පන්න නිසා. ප්‍රත්‍යයෙන් උපදින නිසා. ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ සකස් වෙච්ච එක නැති වෙනවා. සකස් වෙච්ච එක නැති වෙන කියන අනිත්‍යයි. ඔන්න ඔය විදිහට ස්කන්ධයන්ගේ උදේවැය කියන එකම ආයුධය තියාගන්න දක්ෂ කරගන්න මට පුළුවන් කාලේ ඉඳලා මම විතරක් නෙමෙයි අපි ලැබුණු රුසේනාසනේ ස්වාමීන් වහන්සේලා ඊට සම්බන්ධ අපේ අනේ ස්වාමීන් වහන්සේලා බලංගොඩ එතකොට නාවුල අපි ස්වාමීන් වහන්සේලාට අපිට පුළුවන් විදිහට මේ ලෝකයාව නිවන් මාගේ හැකි විදිහට අපි හැමදෙනාම එකතු වෙලා ටික අරගෙන ආවා. මම හිතන්නේ ඒකේ ලෝකයට තාම විශේෂණයක් නොතේරුණාට අතිශය විශේෂණයක් නොදක්කට නුවණක් තියෙන කෙනෙකුට දර්ශනයක්වත් අඩු නැතුව දුකේ නිවීම දුකේ මිදීම පෙන්වලා තියෙනවා මෙන්න මෙතෙන්ට එනකොට. භව නිරෝධය නිවනයි කියපු ටික ලැබෙනවා මෙතන. එතකොට මෙතෙන්දි තව ටිකක් දක්ෂ වෙන්න. එතකොට වෙනමුත් මේ ස්කන්ධයන්ගේ උදේවැය නොදැන අවුරුදු 100ක් ජීවත් වුණු තෙස් ජීවිතයක් කියලා කියන්නේ වෙනමුත් නෙමෙයි. නිවන නොදක සලායතන නිරෝධය නොදක ජීවත් වුණා නම් ඒක හිස් ජීවිතයක් කියන එක. ඒ කියන්නේ එහෙම ස්කන්ධයෙන් උදේවැය නොදක කෙනාට හම්බ වෙන්නේ තියෙන ලෝකයක් ඇසුරු කරන්න හම්බ වෙනවා වගේ. ස්කන්ධයන්ගේ උදේවැය බැලුවාම එයාට තේරෙනවා ආහාර ප්‍රත්‍යයෙන් රූපය හදාගෙන ස්පර්ශ ප්‍රත්‍යයෙන් පෙනීම හදාගෙන නාම ප්‍රත්‍යයෙන් දැන ගැනීම හදාගෙන තියෙන්නේ. එතකොට ආහාරය නැති වෙනකොට පෙනෙන රූපෙම නැති වෙනවා. ස්පර්ශය නැති වෙනකොට පෙනෙනකමම නැති වෙනවා. නාම රූප දෙක නැති වෙනවා. ප්‍රඥප්තියම නැති වෙනවා කියලා පෙනෙනකොට ඉතුරු නැහැ. එයා සංකතය අසංකතය දෙක දැනගෙන ජීවත් වෙනවා. ඒ ජීවිතය ශ්‍රේෂ්ඨයි කියන එකයි කියන්නේ ස්කන්ධෙන් උදේවැය දැකලා එක දවසක් ජීවත් වුණොත් වටිනවා. ඒ හින්දා මම අද දවසේදී මතක් කරන බය නැතු එක දෙයක්. ස්කන්ධ හරියට දක්ෂ විදියට නුවණින් ස්කන්ධයන්ගේ උදේවැය බලනවා කියන එක විතරක්ම කළාම ඇති. අනිත් සියලුම ධර්මතා ටික ඔයගලන්ට සාක්ෂාත් වෙනවා ප්‍රඥාව පැත්තේ. එතකොට ওই ස්කන්ධයන්ගේ උදේවැය බලන්ට තාම නුවණ මදිනම් සිහිය මදිනම් අන්න ඕගොල්ලන්ට සීල සමාධි දෙක උදව් කරගෙන කායික වාචික සංවරයකුත් මානසික සංවරයකුත් ගන්න වෙනවා ස්කන්ධයන්ගේ උදේවැය බලා ගන්න උපකාර පිණිස. ප්‍රඥාව පැත්තෙන් ගත්තාම අනිත් ඔක්කොම ටික පුරවල දෙන ස්කන්ධයන්ගේ උදේවැය බලන්න ස්කන්ධයන්ගේ උදේවැය බලන්න උපකාර පිණිස බුදු ගුණ අසුභය මරණය මෛත්‍රී ආනාපාන සතිය වගේ තැනකින් සමතකමඨහනකින් හිත ටික සමාධි කරගන්න. ඊගාවට පංචශීල අටසිල් සාමනීර සිල් දසසිල් වගේ සිල් වලින් කායික වාචික සංවරයකුත් හදාගන්න. ඒ විදිහට සීල සමාධි දෙකේ පිහිටලා ස්කන්ධයන්ගේ උදේවැය බලන්න. ඔයගලන්ට හරියට ස්කන්ධයන්ගේ උදේවැය බලන්න ඕනේ නම් ඇත්තටම සීල සමාධි දෙකත් හදන්න. මොකද මේ සම්මා දිට්ඨිය තියෙන තැනකින් ඊතුරු අංග හත ඉබේම උපදිනවා. එතකොට කායික වාචික සංවරය කියන එකත්
සිල්වත් කෙනා මොකක් කරනවද? ස්කන්ධයන්ගේ උදේවැය බලනවා. ස්කන්ධයන්ගේ උදේවැය බලනකොට තියෙන ඉබේම එයා සිල්වත් කෙනා කියන එක. එතකොට ස්කන්ධයන්ගේ උදේවැය බලනකොට සමාධිය ඇති වෙනවා. නීවරණ ධර්ම දුරු වෙනවා. ඉතින් මෙන්න මේ ටික තමයි මට කියලා දෙන්න ඕනකම තිබුණේ.